right. හොඳයි පුතේ. සුබ දවසක් හැමෝටම ආයුබෝවන්. අපි අද කතා කරමින් යමින් ඉන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන මාතෘකාවේ තමයි අපි නැවතිලා හිටියේ. ගිය සතියේ අපි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අවසානයේ කතා කරලා ඉවර කෙරුවේ ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් හැදෙන හැටි. විදුලි ආරෝපණයක් විතරක් තිබුණොත් ලක්ෂීය ආරෝපණයක් තිබුණොත් දුවේ පුතේ මෙතනින් ඇතිවෙන්නේ දුර සමග වෙනස් වන ක්ෂේත්‍රයක්. විද්‍යුත් ක්ෂේත්‍රය මෙතන කිව්ව ආරෝපණයක් ලැබුවොත් මෙතනද දුර වැඩි වෙනකොට මොකද වෙන්නේ? මෙතන ක්ෂේත්‍ර තීව්‍රතාවය අපි ලියවෙන්නේ 1/4 එප්සිලන් කියුබෙකීම r වර්ගයේ විතර. මේක අපි දුරෙහි ශ්‍රිතයක් විදිහට නැත්නම් දුර සමග කොහොමද වෙනස් වෙන්නේ කියලා ප්‍රස්තාරගත කෙරුවොත් මේක අපි කියන්නේ දුරෙහි වර්ගයට ප්‍රතිලෝමයි. ඇයි මේක ධන ඍණ උනේ? ධන ආරෝපණයක් මත බලය. මෙතන ධන එකක් තිබ්බනම් මෙයා මෙහෙට තල්ලු වෙනවා. හැබැයි මෙතනම ධන එකක් තිබුත් එයා තල්ලු වෙන්නේ විරුද්ධ පැත්තට. සමාන දුර නමුත් විශාලත්ව සමාන දිශාව ප්‍රතිවිරුද්ධයි. මේක දෛශිකයක්. ඒකයි කතා කරන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක ඔබට මේ සාමාන්‍ය ධන රේඛීය චලිත සමීකරණ මේ වගේ සංසිද්ධියක් සඳහා අපිට පාවිච්චි කරන්න බෑ. හැබැයි විශේෂ අවස්ථාවක් අපි එදා කතා කරගෙන ගියා. ඒ තමයි ආරෝපණය කරපු තහඩු දෙකක්. එහෙමත් නැත්නම් මෙහෙම තහඩු දෙකක් තියලා මේ තහඩු දෙක අතර පරතරයේදී මැද වාතයේ තිබිච්චා මේ වගේ අපි නිකන් වේද කෝෂයක් නැත්නම් සාමාන්‍ය කාර්යයක් වගේ එකක් සම්බන්ධ කරනවා. මෙතන අපි කියන විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඉතින් මෙතන වෝල්ටේජ් එක සප්ලයි වෝල්ටේජ් එක VS නම් ඒ විභවාන්තර මේ දෙක අතර පවතිනවා. සාමාන්‍ය මේ තහඩු දෙක ඍණ විදිහට මේ තහඩුව අපිට ධන විදිහට සලකන්න පුළුවන්. විශේෂ අවස්ථාවක්. මෙතන ධන ආරෝපණයක් ලැබුවොත් යන්නේ ඍණ වෙතට. මෙන්න මෙතනදී පුතේ ක්ෂේත්‍ර තීව්‍රතාවය අපි ඒකාකාරයි කියලා කියනවා. මේ ක්ෂේත්‍ර තීව්‍රතාවයේ වටිනාකම කියන්නේ විභවානුක්‍රමණයේ ඍණාගිය විදිහට අපි විශාලත්වය විතරක් ගත්තොත් ඍණක් කතා කරන්නේ විභවානුක්‍රමණයට සමානයි. එතකොට මේ අවස්ථාවේදී අපි දැන් කතා කරන්නේ මේ වගේ සමාන්තර ක්ෂේත්‍රයක් කියනවා නම් ඒකක ආරෝපණයක් මත බලය මෙච්චර නම් ඔබ මෙතන Q ආරෝපණයක් තිබුත් එයා මත බලය කොච්චරද? සමානයි QE. E කියන එක අපිට විභවානුක්‍රමණය වශයෙන් ගන්න පුළුවන්. මේක වෝල්ට් per මීටර් කියලා කියනවා. නිව්ටන් per කූලොම් කියලා ගන්න පුළුවන්. ඒතර මෙතන තුන දක්න දේ තමයි අපිට මේ ආරෝපණය කොතන තිබ්බත් යෙදෙන බලය එකයි. ආරෝපණය කොතන තිබුණත් යෙදෙන බලය එකයි. ඒතර මේක වාසියක්. මොකද එකම බලය තියෙනවා එකම ත්වරණය තියෙනවා. එකම ත්වරණයේ පවතින නම් ඔබට රේඛීය චලිත සමීකරණ හතරක් තියෙනවානේ. ඒ සමීකරණ හතර පාවිච්චි කරන්න පුළුවන් වන්නේ ආකාර ත්වරණයේ යන අවස්ථා සඳහා පමණයි. ඉතින් මේක එකම බලය එකම ත්වරණය ඔබට චලිත සමීකරණ දාන්න පුළුවන්. මේ ආරෝපණය මෙහෙම ගමන් කරුවා මේ වගේ විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතුලේ ආරෝපණයක් මෙහෙම ගමන් කරුවා පවතින බලය හැම වෙලෙම QE. පවතින බලය QE. එහෙනම් බලය එකමන ත්වරණය අපි කියන්නේ සමානයි MA ඇසුරෙන්. හරිද? හරි සරල අදහසක් තියෙන්නේ. මේක කියන්නේ QE ඔක සමානයි MA. ඒකට ඔබට ඒ හොයාගන්න පුළුවන්. Q V බෙදීම MD. අයවම් ක්ෂේත්‍ර තීව්‍රතාවයට V බෙදීම D කිව්වා. මේ අවස්ථා දෙකකින් ඉන්න. මේක නිකම්ම රේඛීය ක්‍රියාස්ථලයක් මේක ප්‍රක්ෂේපයක්. ඔන්න ඔය දෙක පදනම් කරගත්තු සිදුවීම් අපි දෙකක් කතා කරලා අන්තිමට ඉවර කෙරුවේ. කැතෝඩ කිරණ දෝලනීක්ෂය ගැන සාකච්ඡා කරමින් මොකක්ද මේ කැතෝඩ කිරණ දෝලනීක්ෂයේදී වෙන්නේ? කැතෝඩ කිරණ දෝලනීක්ෂයක වෙන්නේ පුතා එකිනෙකට ලම්බක විද්‍යුත් ක්ෂේත්‍ර දෙකක් තියෙනවා. මේ මොකද කියන්නේ ඔකේ අර කෙමිස්ට්‍රි වලදී පාවිච්චි කරන කැතෝඩ නලය. ඒ වගේම අපේ පරණ ටීවී තිබුණේ. මේ මාර පස්තරක් එක තිබිච්ච ටීවී එකක් තිබෙන්නේ මෙහෙම. එහෙම ලොකු ඔම්මක් වගේ විදිහට තියෙනවා. මෙන්න මේ හැම බාර ටීවී එකක් තිබුණේ. මෙන්න මේවා තමයි කැතෝඩ නල රූපවාහිනී තියෙනවා. ඒ වගේම තියෙන ඉස්කෝලේ තියෙනවා කැතෝඩ් ක්‍රියෝසිලොස්කෝප් එකක්. ඔය තරංග ගුණාන්තය කරද්දී මෙහෙම වේව්ස් පැටර්න් ගන්නවා. අපි කතා කරද්දී ලස්සන පැටර්න් ආවා. නේද? ඒක කැතෝඩ කිරණ දෝලනීක්ෂය. මේ ඔක්කොම સિદ્ધාන්ත එකයි. ඇයි මේ මෙච්චර පස්සක් මේගොල්ලන්ට තියෙන්නේ? මොකද මේ පසුභාගයෙන් වෙන්නේ? මේක ඇතුලේ වෙන්නේ පුතා සරල අදහස මෙන්න මේ වගේ සූත්‍රිකාවක් තියෙනවා. දැන් මේ සූත්‍රිකාව අපි රත් කරනවා. කොයිල් එකක්. කොයිල් එකට පොඩි සප්ලයි වෝල්ටේජ් එකක් දුන්නාම ඒ සප්ලයි වෝල්ටේජ් එකෙන් මේක රත් වෙනවා. ඒ පොඩි රත් වීම ප්‍රතිඵලයක් විදිහට චාලක ශක්තිය වැඩි වෙන ඉලෙක්ට්‍රෝන මෙතනින් එළියට පනිනවා. නිදහස් වෙන්න බලන්න. එතකොට පුතේ ඔබට මෙන්න මේ හරියේ මේට සාපේක්ෂව
මෙතන ධන පෘෂ්ඨයක් ඇති කෙරුවොත් මේ ගැලවෙන ඉලෙක්ට්‍රෝනේ හරි ආසාවෙන් මේ ධන තහඩුවට ඇදිලා යනවා. හැබැයි මේක සිදුරු විශේෂ ක්‍රම තියෙනවා. මම කියන ඔබට සරල අදහසක්. මේ වගේ සිදුරු තියෙනවා කියලා හිතන්නකෝ. මේ ඉලෙක්ට්‍රෝන අන්න විද්‍යුත් ක්ෂේත්‍රයට සමාන්තරව ආරෝපණයක් ගමන් කරලා මෙතනින් එළියට එනකොට යම් කිසි වේගයක් එයා ලබා ගන්නවා. හරි. එතකොට පුතා මේ ඉලෙක්ට්‍රෝනේ වේගය ලැබෙන්නේ මෙන්න මේ තහඩු දෙක අතර ලබා දෙන වෝල්ටේජ් එක. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ලබා ගන්න ඉලෙක්ට්‍රෝන පුතා මෙන්න මෙතනදී ලබා දෙනවා තිරස් විද්‍යුත් ක්ෂේත්‍රයක්. සරල විද්‍යුත් දැන් මෙහෙම ඉලෙක්ට්‍රෝන එනවා මෙහෙම තහඩු දෙකක්. එතකොට මේ තහඩු දෙකේ මේ තහඩුව ධන නම් මේ තහඩුව ඍණ නම් මේ දෙන්න අතර ඒකාකාර ක්ෂේත්‍රයක් ඇති වෙනවනේ. මේ ඉලෙක්ට්‍රෝන ඉස්සරහට එනවා. ධන පැත්තට අන්න ධන පැත්තට යන අපගමන. මොකද විද්‍යුත් ක්ෂේත්‍රයකට ලම්බක වෙන්නේ සමාන්තරව මේ ලම්බකව. මේක පොඩි ඩීවියේෂන් එකක් වෙනවා. එහෙනම් අපි නිකන් හිතමු මේ තහඩුව ධන සහ මේ තහඩුව ඍණ කෙරුවා කියලා. එතකොට මේ ඉලෙක්ට්‍රෝනේ ගිහිල්ලා මෙතන ස්ට්‍රීම් එකක් තියෙනවා. මේ ස්ට්‍රීම් එකේ හරි මැද වදින්න ඕනේ. නමුත් එයා වදින්නේ හරි මැද නෙවෙයි. මොකද මේ පැත්තේ ධන නිසා එයා මේ පැත්තේ භාගයට වෙන්න තමයි ඉලෙක්ට්‍රෝන අන්තිමට එළියට එන්නේ. ඊට පස්සේ උඩ පහළ ගෙනියන්න අපි තවත් විද්‍යුත් ක්ෂේත්‍රයක් මෙතන ඇති කරනවා. ඒ විද්‍යුත් ක්ෂේත්‍රය අපි නිකන් හිතමු උඩ ධන යට වෙන කියලා. එතකොට උඩට තල්ලු වෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගමන් මාර්ගයේ මෙන්න මේ වගේ තැනක වදින්න ඕනේ. මේ දෙන්නගම කිසිම ප්‍රශ්නයක් නැත්නම් කෙලින්ම මැද වදින්න. සෙන්ටර් එකේ. නමුත් මේක දාන්නා නම් මෙහෙට මේක දාන්නා නම් උඩට දැන් ඕනියේ කණ්ඩායම මෙන්න මේ වගේ තැනක වදින්න. ඔබ මෙතන වෝල්ටේජ් එක අඩු වැඩි කරුවොත් මේ වදින උස පහළ අඩු වෙනවා. මෙතන වෝල්ටේජ් එක අඩු කරුවොත් අයියෝ පිටා කතා කිව්වේ ලම්බක විද්‍යුත් ක්ෂේත්‍රයක ගමන් කරන අංශුවක අපගමනය තහඩුව අතර විභවාන්තරයට වෙනස් වෙනවා කියනවා. එතකොට ඔබට මේ වෝල්ටේජ් එක වෙනස් කිරීමෙන් අපිට ඕන නම් මෙන්න මේ ඉලෙක්ට්‍රෝනීය චලිත මාර්ගය තැන පිච් කරන්න පුළුවන්. එක තැන්වල පතනය කරගන්න පුළුවන් වෙනවා. එහෙම වුණාම අපිට මෙතනින් පුතා පැටර්න් එකක් තරංග සටහනක් දකින්න පුළුවන්. ඒක තමයි කැතෝඩ් කිරණ දෝලනයේක යාන්ත්‍රණය. මෙන්න මේක තමයි කැතෝඩ් කිරණ දෝලනයක හදලා තියෙන්නේ. ඔබට අන්තිමට පේන්නේ අර අද කොළ පාට තිරයේ කැතෝඩ් ඔසිලෝස්කෝප් එකක ලා කොළ පාට ලයින් එක. ඒ ලයින් එක කියලා කියන්නේ වේගින් වදින ඉලෙක්ට්‍රෝන අඛණ්ඩව පළවෙනි ඉලෙක්ට්‍රෝන මෙතන දෙවෙනි එක මෙතන තුන්වෙනි එක මෙතන. ඔක වේගින් වෙනකොට ඔබට මේක සංකීර්ණ රේඛාවක් වගේ දකින්න ලැබෙනවා. එහෙනම් ඔක පාවිච්චි කරලා හදපු උපකරණයක් තමයි කැතෝඩ් නල කියන එක. ඒකේ පාවිච්චි කරන එකක් තමයි කැතෝඩ් ඔසිලෝස්කෝප් එක, කැතෝඩ් බටය, ඊට පස්සේ කැතෝඩ් ටෙලිවිෂන් වගේ දේවල්. හොඳයි. දැන් අපි අද දවසේ තෝරාගත්ත ඔබ සමග සාකච්ඡා කරන්න 2009 සහ 2012 ප්‍රශ්න දෙක. මේකෙදි එක ප්‍රශ්නයක් තියෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයට සමාන්තර වෙන සම්බන්ධය. දෙවෙනි එක තියෙන්නේ ලම්බක වෙන ගානක්. හරි මම ඔබට ඒ සටහන ඒවලක් තියෙනවා. ඔබ ළඟට ඇති ප්‍රශ්න පත්‍රපොත් අපි කරලා ගමු පළවෙනියටම. ඒක ලේසිම කොටස 2012 ප්‍රශ්න. ඉතින් අර අමාරුද? සාපේක්ෂව සමාන්තරයක ටිකක් ලේසි සාපේක්ෂව අරකට වඩා. බලන්න 2012 ප්‍රශ්නේ මම සාකච්ඡා කරන්න හදනවා. රූපයේ පෙන්වා ඇති පරිදි එකිනෙකට සමාන්තරව රික්තයක තබා ඇති A සහ B නම් ලෝහ තහඩු දෙකක් වෝල්ටීතා ප්‍රභවයකට සම්බන්ධ කර ඇත. ඔය ප්‍රශ්න කියවනකොට ඔබ ඉගෙන ගන්න පුතා මේ කියන ප්‍රශ්නයක් කියවලා තේරුම් ගන්න කොහොමද? ප්‍රශ්නේ අපි කොයි වෙලාවට කොයි තැනද බලන්න ඕන අපිට ගොඩාක් උපදෙස් තියෙනවා. ඊයේ දවසේ 2021 උසස් පෙළට යන අපේ ඔබේ අයියලා අක්කලා සඳහා අපේ වැඩසටහන ඊයේ අවසන් කෙරුවා. ඊයේ පන්තිය අන්තිම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කළා. ඊට පස්සේ අපිට හැමදාම අපි දරුවෝ අපි අවසානයේ කතා කරන මොනවද අනුලෝමකම් අපේ පාඨමාලාවේ තිබිච්ච ගුණාගුණ දන්වන්න කියලා. එතනදී අපිට දරුවෝ එවන දේවල් දෙකපාම ඇත්තටම ගත්තාම හරි තෘප්තිමත්. මම ඔබට සන්තෝෂෙන් කියනවා මේ පාඨමාලාවත් අපි සාර්ථක අවසන් කෙරුවා. ළමයි ගොඩාක් සන්තෝෂෙන් මේ වැඩ කටයුතු අවසන් කෙරුවා. ගොඩාක් ಗುಣ ඇගීම් කරලා තිබුණා. එතෙන්දී ළමයි අපිට දීපු දේවල් තමයි අපි ළමයට ලබා දුන්න උපදෙස්. ඒ ළමයට කවදාවත් නොලැබුණු උපදෙස් සමහරවිට අපිට ලැබුණා කියලා දරුවෝ කියලා තිබුණා. මේ වගේ දේවල් තිබේ. ප්‍රශ්නයක් කියවන්නේ කොහොමද? ප්‍රශ්නයකට අපි පිළිතුරක් ලියන්නේ කොහොමද? ඊට කලින් ප්‍රශ්නයක් තේරුම් ගන්න කොහොමද? තෝරා ගන්න. ඔය කියන දේවල් අපිට
මගෙන් ඔබට මම ලබා දෙන්න බලාපොරොත්තු වන ක්‍රමක්‍රමයෙන්. දැන් මේ වගේ ප්‍රශ්නයක් වුණත් ඔබ බලන්න මම PCA 2021 ගේ පාඨමාලාව ගැන පසුව ඔබට කියන්නම් අවසන් කරපු කොටස ගැන. මම මේක ගැන ඔබට කිව්වොත් දැන් මේ ප්‍රශ්නේකම එක රූපේ පෙන්වනවා ඇති කියන එක මම ළමයා ටක් ගාලා එක රූපේ බලනවා. එහෙම නැත්නම් මේ ප්‍රශ්න පත්‍රේ ගත්ත ගමන් ළමයා බලන්නේ රූප ටික දිහා. මෙතන මොකද්ද තියෙනවා අතන මොකද්ද තියෙනවා no idea. ඉතින් ප්‍රකාශනයක් කියන්න නැතුව වාක්‍යයක් කියවන්න නැතුව රූප බලලා වැඩකුත් නෑ. රූප බලන්න නැතුව ගාන කියවන වැඩකුත් නෑ. අපි කළ යුත්තේ මුලින්ම ඡේදය කියවගෙන එනකොට ඡේදේ මැදට තිබුණොත් එක රූපයේ ආකාරයට කියලා ඒ වෙලාවට තමයි අපි රූපේ දිහා බලන්නේ. දැන් මේකේ කියනවනේ එක රූපේ පෙන්වන්න ඇති පරිදි. එතකොට ඔබ රූපේ දිහා බලන්න. හැබැයි එක රූපේ උතන නැතුව එකිනෙකට සමාන්තර A සහ B නම් ලෝහ තඩ දෙක වෝල්ට් එක ප්‍රභේදක සම්බන්ධනේ ඒ පළමු රූපේ දක්වා ඇත. අන්න ඒ දෙලම තමයි රූපේ දිහා බලන්නේ. දැන් හරි අන්න එහෙමයි කියන්නේ. දැන් ඔන්න අපිට කතාව ඉතින් මෙන්න මේ වගේ තහඩු දෙකක් කියලා පුතේ AB තහඩු දෙකක් මේ දෙන්නට විභවාන්තරයක් ලබා දීලා තියෙනවා. මේ තහඩුව සාපේක්ෂව භූගත කරලා කියන තොර ඊට සාපේක්ෂව මේක ධන විභවයක් ලැබෙනවා. ඉතින් වෝල්ටේජ් එක වී තහඩු දෙක අතර පරතරය D නෝඩ් කියලා කියනවා. මෙන්න මෙතනින් ස්කන්ධය සහ ආරෝපණය කිව්වෙච්ච අංශුවක් නිදහස් වෙනවා. දැන් එහෙනම් පුතා මේ විභවය මේ පෘෂ්ඨයේ ධන නම් මේ පෘෂ්ඨේ සාපේක්ෂව ඍණ විභවයක් ලබනවා. දැන් භූගත කරන නිසා මේක බිඳුවයි කියලා කියන්නේ. ස්කන්ධය නිසා ආරෝපණය ධන කියවන අයනයක් අනුක අයනයක් ඒ තහඩුවේ සිට නිශ්චලතාවයෙන් පටන්ගෙන දී තහඩුවට ත්වරණය වෙනවා. බලය කීයද? F සමානයි QE. E කීයද? B බෙදීම D නෝඩ්. අපි ඔය කතාව මුකුත් අපේ අන්තිමට අහන ප්‍රශ්නේ අහන්න පුතේ බලන්න. අයනය B තහඩුවට ළඟා වුණත් ලබා ගන්න චාලක ශක්තිය. අනේ දරුවෝ අපි ගිය සතියේ සටහනේදී කතා කෙරුවා QE. මේක QE. පුතා මේ තහඩු දෙක කොච්චර ඈතින් තිබ්බද? කොච්චර ළඟින් තිබුණා? ලබා ගන්න චාලක ශක්තිය QE. ඒක දැන් මගේ මේ කටපාඩම් කරලා තියාගන්න කියලා. ඔර මම අරගෙන පෙන්නන්න මොකද මේ උනේ කියලා ඔබට තාම මතකයි ඉන්නවනම් මෙයා මත බලය කොච්චරද? සමානයි QE. අපි සමීකරණ දැන් F සමානයි MA. QE සමානයි MA. එහෙනම් A එක මෙච්චරයි. එතකොට මෙයාට B වර්ගය සමානයි U වර්ගය තන 2A. මෙතෙන් තහඩුවේදී වදින වේගය නිශ්චලතාවයෙන් පටන් ගන්න. 2යි A ට දාන පුතේ මෙතනින් මෙන්නේ M D නෝඩ් ගමන් කරපු විදිහට D නෝඩ්. මෙන්න මේකට මේක සුදු වෙනවා. ඔබ මෙහාට ගෙනින් දෙක මෙහාට ගෙනියන්න මොකක්ද මේ? සාධක ශක්තිය නිකම්ම QE. ඔබට ඒක එකවර පාවිච්චි කරන්න පුළුවන්. හරි? හැබැයි ඒක මේ තහඩුව අතර මැදින් පටන් ගත්තා නම් බෑ. හොඳේ. තහඩුව අතර මැදින් පටන් ගත්තා නම් බෑ. එක තහඩුවක සිට අනිත් තහඩුවට යන්න ඕනේ. එතකොට අපෙන් අහනවා තහඩුව ළඟාට වේගය. මේ භාගයයි MV සමානයි නම් QV මේ ළඟාවන වේගය පුතේ 2යි QV එකේ මේවල මොකද ඉතින් ඔබට එක්කෝ කැමති නම් මේවා දාලා ඔක්කොම කරලා දඟලලා ලිව්වට කමක් නැහැ. නමුත් මේක නිකම්ම ලියා දක්වන්න. පේපර් එකක ලියා දක්වන්න කියලා කියන්නේ අරන් පෙන්නන්න කියන එක නෙවෙයි. නේද? ඒක ලියන්න කියන්නේ මනෝමයෙන් නැත්තම් අපිට දන්න දෙයක් මේ ලියන්න කියන්නේ. ලියා දක්වන්න කියේ අදලා පෙන්නන්න එපා. අදලා පෙන්නන්න කියන එක ලියා දක්වන්න එපා. අන්න කතාව. හරි විද්පන්න කරන්න ඔප්පු කරලා පෙන්නන්න. කතාව. තහඩු දෙක අතර දුර D නෝඩ් නම් අනුපායනේ B තහඩුව ළඟා වීමට ගන්නා කාර්ය. ඒතර ඔබ මෙන්න මේ වේගය ගන්න. පටන් ගන්න නිශ්චලතාවයෙන් කියලා ගන්න. දුර දන්නවා ත්වරණිය ඕනේ නෑ. මේ කතාව මම නිකන් ලියුවොත් ඒක ත්වරණිය ඕනේ නෑ. ඔබට පුළුවන් සමීකරණයක් ගන්න. x සමාන u ධන v බෙදීම 2යි ගමන් කරන්න පිළිච්ච දුර නිශ්චලතාවයෙන් පටන් ගන්න. ආපු වේගය 2යි q කැපිටල් V විභවාන්තරණි බෙදීම කියන්නේ බෙදීම 2යි වාරයක්. දැන් එතකොට ඕනනම් ඔබට මේ දෙක කියන එක මේක ඇතුළට ගන්න තිබ්බා මූල 4 කියලා. ඔබට මේකට මේක සුදු වෙනවා. දැන් හරස් තුන කරන්නේ මොන් අමාරුද? 2යි m d නෝඩ් බෙදීම qb. d නෝඩ් මූලයෙන් එළිය. අපි මාකින් වලින් මේවා දකිනවා සමහර ළමයි කලබලෙට ඔක්කොම කරලා මේ d නෝඩ් අපරාධ ඇතුළට දාගෙන තමයි. ඒ කතාව ඉවරයි. ඒ කොටස ඉවරයි. දැන් අපි යන්නේ B කොටසට. B කොටස කියන්නේ මොන කතාවක් වන්ද? අරවත් උදව් වෙනවා නම් සමහර ප්‍රශ්න තියෙනවා පුතා A ගෙන් B ට B ගෙන් C ට යනකොට සමහර ප්‍රශ්න A කොටසක් සම්බන්ධයි B ට.
B එකේ කොටසක් සම්බන්ධයි C ට. සමහර ප්‍රශ්න තියෙනවා පුතේ ඒකෙන් B ට වැටෙනවා අහසට පොළව වගේ කිසිම තේරුමක්. සමහර ප්‍රශ්න තියෙනවා ඒකෙන් B ට යනකොට අපිව අන්දලා තියෙන A කොටස මනෝ ඔළුවේ තියාගෙන B කොටසට යනකොට ඒකෙන් B හදන්න බෑ. මේක ඒ වගේ ප්‍රශ්න. අපිව පොඩක් රවට්ටන්න තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. දැන් දෙක රූපේ පෙන්වන්න බලන්න දෙක රූපේ බැලුවා. දෙක රූපේ බැලුවා. දෙක රූපේ පෙන්වා ඇති පරිදි මම මේ පැන්න. ඉතින් එතන එකක් තියෙනවා. මෙතන තියෙනවා මම දන්න නිසා මම දන්නේ. ඔබ කියවා ගන්න. මෙහෙම ලබා දී තියෙන විභවයක් මේක A මේක B මේ දුර ප්‍රමාණය S කියලා ලකුණු කරලා කියනවා නේද? මේ ක්ෂේත්‍ර මුක්ත කලාපයක්. හරි ක්ෂේත්‍ර මුක්ත කලාපයක් මේ ලබා දුන්නු උභවන්තරය B මේක කියනවා ශනිකව සැදෙන අණුක අයන දෙකක් තියෙනවා. එක සහ දෙක කියලා සර්ව සම අණුක අයන දෙකක් හැදෙනවා. හරි ඒක හැදෙනවා. හරි ඒ හැදින්නේ අතරමැද මේ අපන්නේ මුලින් නෙමෙයි. මෙයා ඉන්නේ D1ක දුරකින් මෙයා ඉන්නේ D2ක දුරකින්. සර්ව සමයන මේ කතාවේ කියනවා. දැන් දෙක රූපයේ පෙන්වති පරිදි AB කලාපය ගමන් කරන අයනවලට ක්ෂේත්‍ර මුක්ත කලාපයට ඇතුළු වී D කම්බිදැලේ සිට S දුරකින් තබා ඇති D අයන අනාවරණය. මේක ඩිටෙක්ට් එකක්. ඒ කියන්නේ කැපිටල් D කියලා දාලා තියෙනවා. දැන් මෙතනින් එහාට විචිත්‍රව මෙතන මුළු විද්‍යුත් ක්ෂේත්‍රයක් නැහැ. එයාගේ ආපු වේගෙන් තමයි යන්නේ. අපිට පොළොව ඇතුලේ වගේ දෙයක් දැක්කේ ලැබෙන්නේ නැහැ. ගලක් උඩ විසික් කෙරුවොත් ත්වරණයෙන් යන්නේ මන්දණයෙන් යන්නේ. මන්දණයෙන් කියන ත්වරණයෙන් එනවා. නේද? නමුත් මේකෙදි මේ ටික ත්වරණය වෙනවා ඍණ තහඩුවෙන් එළියට ගියා ඊට පස්සේ ආ සම්ද නැතුව එකම වේගයෙන් යනවා. ඒක ක්ෂේත්‍ර මුක්ත කලාපයක් ඇති කෙරුවා කියලා කියන්නේ. දැන් ඔයාලා බලන්න කොහොමද ක්ෂේත්‍ර මුක්ත කලාපයක් ඇති කරන්නේ? සම විභව ලබා දුන්නා. විභව අන්තරයක් ලබා නොදුන්නොත් ඒක වෙන්නත් මෙන්න මේ මෙතන භූගත කිරුවා මෙතනත් භූගත කිරුවා නම් මෙතන විභවයයි මෙතන විභවයයි සමානයි. දැන් අහන විභවය මොකක්ද කියලා. ඒක අපි අද දවසේ අන්තිම කොටසේදී කියලා දෙන්නම්. හරිද? එතකොට ඔයාලයි ඒතර මේක හදන්න විභවයට උගුලන්න. අවශ්‍ය නැහැ. ඔබ මේක කවදාද විභාගයට ලියනවා කියන්නේ මේ කොටස ඉවරුනාට පස්සේනේ. හරිද? නමුත් දැන් අද මේ කොටස මේ චුට්ටි දෙයක් අවශ්‍යයි. මෙතන විභව මෙතන විභවයට සමානයි. විභවාන්තරයක් නැහැ ඒක අපි දන්නවනේ. විභවාන්තරයක් නැත්තම් ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන්නේ නැහැ. නේ අපි දැන් උදාහරණයක් අපි කෝෂයක ධනාත්මකයි මෙතන කෝෂයක ධනාත්මකයි අරගෙන මෙතනින් වයර් එකක් සම්බන්ධ කෙරුවා කිව්වහම හරි මෙතනින් මෙතනට ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනවද? නෑනේ. ඇයි මෙතන විභව සමාන නිසා. තව හේතු තියෙනවා සංවෘත පරිපථයක් නැති නිසා ඔයගොල්ලෝ කතා කරලා පස්ම ඔයගොල්ලෝ ඉගෙන ගමු විද්‍යුත් යටතේදී. හොඳයි දැන් කතාව බලමුකෝ. D අයන අනාවරණයක් දිසට ගමන් කිරීම නැතිවෙන්නේ B තහඩුව වෙනුවට අන්න කම්බිදලක් කියලා තියෙනවා. ඒක කම්බිදලෙන් මොකද වෙන්නේ? අර ගල් අහුරක් වීදුරට ගොව තල බලන්නේ නේද? හැබැයි දැලකට ගමුවොත් කොටසක් එතනින් ඉවතට ය아가න්න හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒක තමයි දෙවිපිටේ මෙතන කරලා තියෙන්නේ. කම්බිදලක් තියුවාම සමහර අයන එතනින් පාස් වෙන්න පුළුවන්. හරිද? ඒව තමයි යන්නේ. ඔය දෙන්නත් එහෙම යනවා. හැකියවලසේ ගමු. දෙක රූපේ පෙන්වා ඇති පරිදි කාලයේ t සමානයි බිඳුවේදී D1 D2 දුරවලින් අයන දෙකක් ශ්‍රේණිකව එකවර ඇති වෙනවා. හරි දෙන්නම එකම ස්කන්ධ එකම ආරෝප. විද්‍යුත් ක්ෂේත්‍රයට දෙන්නම B දෙසට ගමන් කරනවා. මේ දෙන්න මතම එකම බලය. දෙන්න මතම එකම ත්වරණය. නෙවෙයිද? කොහොමද එකම කියුණා මේ දෙන්නා මත නැති වෙන බලය කොච්චරද පුතේ? QE. දෙන්නා මතම ත්වරණය කීයද? A එකම ස්කන්ධ තියෙන්නේ. ඒක ෂුවර්. එතකොට ඔබෙන් අහන ප්‍රශ්නය මේ දෙන්නට මෙතනට එන්න ගතවන කාලය T1 T2 තුන. right. ඔබේ B කොටස දෙක කරන්න තියෙන පළවෙනි දේ තමයි x සමානයි m දාලා මේක මෙන්න මේක තමයි යාගේ ක්ෂේත්‍ර තීව්‍රතාවය. ඔක සමානයි m ට. එහෙනම් ඔබ මෙන්න පුතේ ත්වරණය හොයාගන්න. ආරම්භක වේගයේ බිඳුවයි ත්වරණය දන්නවා යන්න තියෙන දුර දන්නවා හරි ලීසි. x සමානයි ut ධන භාගයේ ඉතිරන. දැන් කිව්වේ ෆිසික්ස් යාන්ත්‍ර විද්‍යාව තියෙන්නේ. මෙයාට යන්න තියෙන දුර දැන් d1යි. ඉස්සෙල්ලා ගානේ කහඩුවේ මුලින් පටන් ගත්ත නිසා d වුණාට මෙයාට යාමට තියෙන දුර d1යි. නිශ්චලතාවයෙන් පටන් ගත්තා. ත්වරණය කොච්චරද? qv බෙදීම
D නෝඩ් ගතවන කාලය T1 වර්ගය. එහෙනම් ඔබ T1 සමානයි 2m D නෝඩ් D1 දැන් ඔබට දෙවන්නටත් ওই සමීකරණ ওই විදිහටම දාලා හදන්නත් පුළුවන්. හැබැයි මම ඔබට ලේසි වැඩක් පෙන්නන්නම්. එකේ සහ දෙකේ වෙනස් වෙන එකම සාධකය කවුද? D2. ඒ ඔබට ආයෙ මෙතන D2 දාලා ආයෙ සමීකරණ ක්ලියර් අපරාධයි. එමෙන්ම කියලා ඔබට ලියන්න පුළුවන් පුතේ. එමෙන්ම T2 සමානයි කියලා 2යි md0 D2 බෙදීම QD. කලින් එන්නේ කවුද? ඔබට රූපේ දිහා බලපුවම පේනවා D1ට වඩා D2 චූටි. නේ? D2 චූටි. එහෙනම් D2 කුඩායි නම් T1ට වඩා T2 කුඩායි. පළමු එන්නේ 2 අයනය පළමුයි. කවුද මුලින් එන්නේ? හරි. දෙවෙනි එක්කෙනා තමයි මුලින් එන්නේ. හරි පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. මේක පුදුම ලේසි ප්‍රශ්නයක්. මේ අවුරුද්දේ මේ ප්‍රශ්නට අත තිබ්බ ළමයි බහුතරයකට ලකුණු 15ම ලබාගෙන තිබුණා. අන්තිම කොටසට සුළු කිරීම සමහර ටුට්ටක් අවුල් කරගත්තොත් 13යි ලැබුණේ. දැන් මම නම් දැක්කම මේ පේපර් එකේ ළමයි හැමෝටම වගේ ලකුණු 15 මම බලපු පේපර්ස් වල තිබුණා ගොඩාක්. හොඳයි. අපි යමු දෙවෙනි කොටසට. මේක මම ඒක ඕනේ නැහැ. තොරණිය ඕනේ. ඊට පස්සේ අහනවා දුවේ පුතේ මේ අයනේ මෙතනින් වෙන වේගය v1යි. මේ අයනේ මේ තහඩුවෙන් විසිට වෙන වේගය v2. එතනින් පස්සේ දිගටම v1 දිගටම v2. ක්ෂේත්‍රයක් නැහැ, තොරණයක් නැහැ, එකම වේගය. හරිද? අර ඝර්ෂණයක් නැති තිරස්තලයක වස්තුවක් විසිට කරනවා වගේ. දැන් v කොහෙලවා? ඒ සමීකරණ. ආරම්භක වේගය දන්නවා, තොරණය දන්නවා, දුර දන්නවා v. මොකද සමීකරණ පිට අපි දාන්න පුළුවන්. කාලේ නැතුව දාමු. v වර්ග සමාන 1. එකට දාපුවාම v1 වර්ගයේ නිශ්චලතාවයෙන් පටන් ගත්තේ 2යි එහා d1 දුරක් යන්න තිබුණා v1 සමානයි 2යි qv md0 වාර d1 කියන්නේ. එහෙනම් එමෙන්ම දෙවෙනි එක්කෙනාට අපි ලියන්න තිබුණා 2යි qv md0 d2 කියලා. දැන් මෙතන d1 විශාලයිනේ d2ට වඩා. d1 විශාලයි නම් d1 විශාලයි d2. වේගය වැඩි අංශුව කවුද? වේගය වැඩි අංශුව කවුද? දැන් ඔබට මේ කතාව තේරෙනවද මෙච්චර වේදී මෙච්චරේ? හරියට නිකන් වාහන දෙකක් තැන් දෙකකින් පටන් ගන්නවා. දෙන්නගෙම එකම තොරණ. හැබැයි මෙයා මෙතන පහු කරනකොට මෙයා මග. ඊට පස්සේ අර ආවගේ ඉබ්බගේ රේස් එකක් මෙයා හිමී කරනවා. මෙයා මෙතන වැඩි වේගකින්. ඒ නිසා මෙයාට පුළුවන් මෙහි නැගිලා මේ යම්කිසි තැනකදී මේ දෙන්නටම එකම ගමනාන්තරයකට ළඟා වෙන්න පුළුවන්. මේ එකම ගමනාන්තරයකට ළඟා වෙන්න පුළුවන්. සමහර දුර සහ ළඟ යන බස් වලට වෙන්නේ නේද? අන්න ඒ වගේ තමයි කඩු ගන්න බස් එකේ තව කොහෙන් බස් එකේ එක සැරේ පිටත් වෙනවා. හැබැයි දෙන්නම එක වෙලාවට අවුල් එකට එනවා. එකම කාලය. හරි එහෙනම් මෙතනදී ඒ වගේ සංස්කෘතියක් ඔබෙන් අහන්න. අපෙන් අහන්නේ මේ තැන් දෙකකදී නිදහස් වෙන අංශු දෙක. එකම වර මේ ඩිටෙක්ටර් එක ග්‍රහණය කරගන්නව නම් ඒ කියන්නේ මෙතන අනාවරකයේ ළඟට එකම වෙලාවේ එන්න ඕනේ නම් මෙයා කොච්චර ඈතින් කියන්න ඕනේද? ඒක සරල අදහසක් ඔබට තියෙන්නේ කොහොම හරි මෙයා එහෙන් මෙහෙන් කොහෙන් ගියත් කමක් නැහැ. මෙයා මෙතන ඉඳලා මෙතෙන් ගන්න ගත කරන කාලය කීයද? t1. මෙතන ඉඳලා මෙතෙන් ගන්න කාලය මම t1 ඩෑෂ් කියන්නම්. දෙවනි එක නම් මෙතෙන් ගන්න ගත කරන කාලය මෙතනින් ක්ෂේත්‍ර මුක්ත කලාපයන් ගත කරන කාලය. පළවෙනි එක්කෙනා ක්ෂේත්‍රය තුල ගිහින් ක්ෂේත්‍රය මුක්ත කලාපය තුල යන වේගයෙන් එක කාලයක් ගියා නම් අරය අච්චර කාලයක් ගියා නම් මේ දෙක සමානයි. නිකන් කියමුකෝ මෙයාට තත්පර 8යි නම් මෙයාට තත්පර 5ක් වෙන්න සමානයි. හැබැයි මේ යන දුරයි අර යන දුරෙන් අර ප්‍රමාදය අල්ලගන්න ඕනේ. අදහස පැහැදිලිද? හරි. දැන් මේක දන්නවද ඔබ? ඔව් දන්නවා. අයි පුතේ ඒටි කියන්නේ ඒකාකාරී v1 සමානයි h1 වාර. එතකොට සමාන v1 වාර t1 ඩෑෂ්. හරි. අරයට s සමාන
v දෙක වාර t දෙකට යනවා. එහෙනම් පුතේ ඔබට t1 dash ලියා ගන්න පැත්තකින් s බෙදීම ආදේශ කරමු. t1 s බෙදීම v1. මෙතන t2 මෙතන s බෙදීම v2. හරි. ඔබට අවශ්‍ය වෙන්නේ මේ s සඳහා ප්‍රකාශනයක් නම් t2 මෙහාට මේක එහාටත් ගෙනියන්න. t1 අඩු කිරීම t1 සමානයි s බෙදීම v. පුතේ ඔබට s උක්ත කරන්න ඕනේ. s වාහන ඉවතට ගත්තාම එකයට v2 අඩු කිරීම එකයට v1. ලේසිම ක්‍රමය තමයි මේ දෙන්නගේ ගුණිතය පොදු හරයි කියලා කරගෙන මේ දෙන්නගේ අන්තරය ගන්න ඕනේ. මෙන්න පුතේ උත්තරය. s සමානයි v1 v2 t1 අඩු කිරීම t2. එතකොට මෙන්න මේ අගයන් පිළිපදින පරිදි s දුර තීරණය කළේ නම් ප්‍රකාශනය. ගොඩක් දෙනෙකුට මේවත් අරන් තිබුණා. මෙන්න මෙතන සුළු කිරීමේදී ලකුණක් දෙකක් අඩු වෙලා මම එකක 14 13ව සුළු කිරීම දක්වනමයි 15 අරන් තිබුණා. මේකේ වරදින්න දෙයක් නැහැ. මේ අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. හොඳ ප්‍රශ්නයක්. අර එකම දේ තමයි නැවත නැවත අහලා තිබුණේ. එතනදි පොඩි අසාධාරණයක් කරන එක දෙයක් විතරක් ගන්න දරුවා මේ දේ දන්නේ නැත්තම් මේ දේ දන්න දරුවට වාසියක් තියෙනවා වෙන දේවල් දන්න දරුවට වඩා. මම මේක දන්න වෙන දේවල් දන්නේ. මට මාර chance එකක්. හැබැයි මම තව මෙතනින් එහාට තියෙන පූර්ව නියමයේ තිබුණා විභවය දන්නවා දාරිද්ර්යක මම දන්නවා මට මේක වැරදුනා. සාධාරණයක් තියෙනවා. හරි ඒ නිසා තමයි ප්‍රශ්න පත්‍රයක් හදනකොට පුළුල් පරාසයක විහිදෙන විදිහට ප්‍රශ්නයක් නිර්මාණය කරන්න try කරන්නේ. හරි. මම හිතනවා ඔබට මේ 2012 ප්‍රශ්නය හරි. අද හදන්න හදලා try කරලා බලන්න. අමාරු තැනක් තිබුණා වරදින්න දෙයක් නැහැ. අදහස් ඔබට ගන්න. පස්සේ වීඩියෝ එක ආයෙත් බලන්න. හොඳයි මම ඊළඟට ඔබ සමග සාකච්ඡා කරන්න යන්නේ 2009 ප්‍රශ්න. මේකේ සමහර පාර්ට්ස් තියෙනවා ඉදිරි පාඩම් වලින් එකතු වෙච්චා. ඔබට මට බනින්න පස්සේ මේවා දැන් අපි හදන්න බෑ. එහෙම වුණොත් එහෙනම් ඔබට එක පේපර් එකක්වත් හදන්න හම්බුන්නේ නෑ. නේද? මේ කාලේ තියෙන මේ විෂය කොටස් වල සමහර සිද්ධාන්ත වෙන පාඩම් වලින් තව පසුවටන පාඩම් එක්ක සම්බන්ධයි. මේ විශේෂයෙන්ම විද්‍යුතය, ඊට පස්සේ චුම්බකත්වය, ඒවත් එක පොඩි සම්බන්ධතා තියෙනවා. එහෙම කියලා ඒව ඉවරට අපිට බලන්න ඉන්න බෑ. ඒවෙන් පොඩි දායකත්වය අරගෙන එමීට කරගෙන යමු. මම ඔබට දෙන්නේ 2009 ප්‍රශ්නය. පොඩ්ඩක් කියවකම දිග හැරලක් ඒකෙත් තියෙනවා. දැන් ඔබ දන්නවා ප්‍රශ්නයක් කොහොමද කියවන්නේ කියලා නේ. හොඳයි. පොඩ්ඩක් කියවමු බලන්න. ඇතැම් පරිගණක මුද්‍රණ යන්ත්‍ර මගින් මුද්‍රණය කරන අකුරු ඉලක්කම් රූප යනාදිය එකිනෙකට යන්තමින් ගෑවෙන ඉතා කුඩා වෘත්තාකාර තිත් විශාල සංඛ්‍යාවකින් සමන්විත වේ. ඔව් නේද? නෑ. අර තින්ත බිඳිති වැදිලා තමයි ඉව හැදෙන්නේ. ඔබ අර අහලා තියෙනවා ඇති පික්සල්ස්. පික්සල්ස්. කියන්නේ පික්සල්ස් කියලා කියන්නේ ඒකක අංගලක මට මතක විදිහට හොඳද මට ඒක ප්‍රශ්න කරගන්න එපා. ඒකක අංගලක තියෙන තිත් සංඛ්‍යාව තමයි ඔබ කියන්නේ. සමහරට ඔබ දන්නවා ඇති 1024යි 760යි 320යි 480යි. අපි දැන් ඒකෙන් පික්සල් ගන්න දිග අතර මෙච්චරයි පළල් අතර මෙච්චරයි. එහෙම තිත් සංඛ්‍යාවකින් තමයි රූප හැදෙන්නේ. මොන හයි ඩෙෆිනිෂන් කියලා කියන රූප ගත්තාම high definition pictures high quality pictures ගත්තාම ඔතන අර කියන මෙගාපික්සල් 14 කැමරා කියලා කියනවා. 15 කැමරා කියනවා. 8 මෙගාපික්සල් කියලා කියනවා. ඒ ඔය තියෙන quality ප්‍රශ්න කියන්නේ පුතා සාමාන්‍ය ෆොටෝ එකක් ඔබ ගත්තා කියලා ඔය ලොකු වෙනසක් පේන්නේ නැහැ. ඔබේ ගෙදර සාමාන්‍ය ඔබ සමග ඡායාරූපයක් ගන්න ඉතින් ඕක මෙගාපික්සල් 8 10 14 20 ලොකු වෙනසක් නැහැ. 32 64 ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ මේ පික්චර් එකක් එන්ලාර්ජ් කරනකොට අර මෙගාපික්සල් ගන්න වැඩි උපකරණයකින් ගත්තම පුතේ ඇති ගොඩක් තියෙන නිසා ඒ රූපේ බ්ලර් වෙන්නේ නැතුව බොඳ වෙන්නේ නැතුව නැත්නම් අපහැදිලි වෙන්නේ නැතුව එජස් එහෙම කෙලවරවල් දාර ෂාප්වට තියුණුවට බලා ගන්න පුළුවන් වෙනවා. ඒක ගෙදරින් ඔබ hina වෙන ෆොටෝ එකක් ගන්න Facebook එකට දාන්න ෆොටෝ ගන්න ඔය ලොකු මෙගාපික්සල් ගණන් අරලා ලක්ෂ ගණන් ෆෝන් ගන්න දුන්නේ බොරු වැඩ. ඔය දැම්මත් එකයි තමයි මුණ වෙනස් වෙන්නේ නැහැ නේද? හොඳයි. ගෑවෙන ඉතා කුඩා වෘත්තාකාර තිත් විශාල සංඛ්‍යාවෙන් සමන්විත වේ. සාමාන්‍ය මුද්‍රණ යන්ත්‍රයේ ගුණාත්මක භාවය ප්‍රකාශ කිරීමට ඒකක දිගක මුද්‍රණය කරන තිත් සංඛ්‍යාව භාවිත කරනවා. හරිද?
එවැනි මුද්‍රණයන්ට තීන්ත විදිත මුදාහැරීමේ ක්‍රියාවලියේ කොටසක් රූපේ දක්වලා තියෙනවා. දැන් ඔන්න ඒක රූපේ බලන්න. මේකෙන් තීන්ත විදිනවා, කහඩු තියෙනවා, පීල්ලක් තියෙනවා. මෙයට කිරි බෝතලයක් එම නෙවෙයි තියෙන්නේ. තීන්ත විදිති විදිනකට ආරෝපණය දෙන උපකරණයක් තියෙන්නේ. දිගවල් දීලා තියෙන ඕනේ බලන්න. කොහෙද කඩදාසිය මේ තියෙන්නේ? හරි. අවශ්‍ය මිනුම් අවශ්‍ය තැන පාවිච්චි කරන්න. තීන්ත විදිති විදින මුද්‍රණය කළ යුතු කඩදාසිය දෙතර උදාසීන ගෝලාකාර තීන්ත විදිති ප්‍රවාහයක් නිකුත් කරන අතර පද්ධතියේ උචිත චලනයන් මගින් මුද්‍රණය සිදු වේ. ඒක අපි කල්පනා කරන්නකෝ දැන්. මේ තීන්ත විදිති විදිනවා. ඔබට රූපයක් හැදෙන්න ඕන නම් පුතේ ඉතින් හැමතැනම තීන්ත විදිති විදිලා බෑනේ. ඔබට ඒ තැනට පොලේ එක්ක නැත්තම් මේ තීන්ත විදිනේ. දැන් මම ඒ අකුරු ලියන්නේ මට බෝඩ් එක වෙනස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට පෑන වෙනස් කරන්නත් පුළුවන්. නැත්නම් පෑන තියන්න මෙහෙම එකක් පුළුවන්. පෑන තියන අතෙන් කරක් වෙනස් කරනවා. නේද? ඒකයි පොලේ වෙනස් වෙන්නත් පුළුවන්. ඔය උචිත චලනයන් කියලා කිව්වේ මේවක් හිතන්න ඕනේ නැහැ අපිට. දැන් පොඩි ප්‍රින්ටර්ස් හදන්න යන්නේ නැහැ. ඒලොල් ලියන්නේ ඒවා කරන්නේ. හරි. අපි පොඩ්ඩක් සෙටප් එකක් අඳගමුද මේ. මෙතන තියෙනවා තින්ත මිනිති විදි නෑ. හරි. ඊපස්සේ මෙතන තියෙනවා පුතේ මේ තින්ත විදිත් යනවා. මෙන්න මෙතනට දැන් මේ සමහර තැන්වලදී මේ ආරෝපණ විදිනක් අපි ඇයි කියන පස්සේ කියන්නම්. හරි. මේ වගේ ආරෝපණ විදියක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ වගේ තහඩුවක්. මේ තහඩුවේ දිගවල් පහළවල් වලට දීලා තියෙනවා මේ ගණන් මේක මිලිමීටර් 0.5 කියලා. මිලිමීටර ඊට පස්සේ මෙහි කඩදාසියක් තියෙනවා මෙතන පීල්ලක් තියෙනවා. ඒ පීල්ල තියෙන එක ටිකක් පස්සේ කියලා මෙන්න මේ ගාන කියනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන විදිහට මෙතන තියෙන දුර තමයි මිලිමීටර 4. මේ තහඩුව මිලිමීටර 1යි. මොකද ඊළඟ පිටුවට ගියාම මට ඔක පේන්නේ නැහැ. කඩදාසිය මත අක්ෂර ඉලක්කම් ඕව මුද්‍රණය කිරීම සඳහා මෙම විදිහේ වලින් සමහරක් පමණක් කියන්නේ සමහර ඒවා කඩදාසියේ වදින්න ඕනේ සමහර ඒවා එපා. ඉදුම මේ වගේ දේවල් පුතා මිනිහා කොහොමද හැදුවේ කියලා හිතනවා නේද? දෙයනේ මේ වගේ දේවල් අපි කොහොමද හැදුවේ කියලා. ඒක සංකීර්ණයි. පුතේ දැන් මේ නිකන් හිතන්නකො ඔබ දැන් මේ තින්ත විදිනකොට අපි හිතමුකෝ මෙහෙම මොකක් හරි ඉලක්කමක් මෙහෙම ඔබට print කරන්න ඕනේ කියන්නේ. අනික අපි හිතමුකෝ මෙහෙම දෙකේ ඉලක්කම වගේ එකක් print කරන්න ඕනේ කියලා. දැන් තින්ත විදිනේ මෙහෙම තියෙනවා. දැන් කොලේ යනවා හරි තින්ත කොලේ යනවා කියමුකෝ. පළවෙනි බිඳුව වදිනවා දෙවෙනි බිඳුව තුන්වෙනි බිඳුව වදිනවා. ඒතර මේ කොලේ දිගටම යනවනේ. හරිද? මේ පැත්ත යන තින්ත විදිහට මේ කොලේ වදින්න ඕනේ නෑනේ අපිට. වැඩක් නෑනේ වදින්න නේද? ඒ බිඳුව අයින් කරන්න ඕනේ පීල්ලකට වැදලා. හරිද? ඒ වගේ තමයි මේ හරි තින්ත විදිහට නෑ. අනවශ්‍ය විදිහට මේකෙන් අයින් කරන්න ඕනේ. එතකොට ඒ වැඩේට තමයි මේ යට තියෙන මෙන්න මේ ඉලෙක්ට්‍රෝන විදිහ අපි පාවිච්චි කරන්නේ. මේක කියනවා එහෙම ඉලෙක්ට්‍රෝන විදිනවා. එතකොට මේ උදාසීන තීන්ත විදිහට ආරෝපණයක් ලැබුණාම මේ විද්‍යුත් ක්ෂේත්‍ර නිසා පීල්ලට මේක අපගමනය වෙන්න ඕන. ඒකක් වැඩි. ඉලෙක්ට්‍රෝන විදිහක් භාවිතයෙන් ආරෝපණය කර ඇති සමාන්තර තහඩු යුගලයක් මගින් ඇති කරන විද්‍යුත් ක්ෂේත්‍රයෙන් එම විදිහි පීල්ලක් තුලට උත්ක්‍රමණය කිරීමෙන් මේක කරගන්න. පළවෙනි තීන්ත බිඳිති විදිනයෙන් නිකුත් කරන එක් ගෝලාකාර එක් බිඳිත්තකට ඩී විස්කම්භයක් වෙනවා. ඔබ මෙතනින් විසික් කරන මේ තීන්ත බිඳිත්ත මම ඇන්දොත් විශාල කරන ඩී විස්කම්භයක් තියෙනවා. හැබැයි ඒක දිහා පොලේ පටස් ගාලා වදිනවනේ. එතකොට හැදෙන බිඳුව 125ක් විස්කම්භය වෙනවා. ඒක පුතාලා මතක තියාගන්න 125ක් කියන්නේ 125යි. අපිට පොලිය ලැබෙනවා දැන් පොඩ්ඩම 125ක්. උදාසියද මම 125 විතර නෙවෙයි 125ම අපිට ලැබෙනවා. එහෙනම් 125යි. ඒක විස්කම්. ඒතර ඔබේ ප්‍රශ්නය අහනවා 125ක් විශාල විස්කම්භයක් සහිත උල්ටාකාර පිටක් සාධනය ප්‍රකල්පනය කරන්න මුද්‍රණ යන්ත්‍රයට සෙන්ටිමීටරයකට තිත් 200ක් මුද්‍රණය කරන්න ඩී කොච්චරක් වෙන්නේ. ඒතර පුතේ මේක තමයි අලුත් විස්කම්. මේ වගේ ළඟින් ගෑවි කියන බෝල කීයක් තියෙනවද? මේ වගේ බෝල 200ක් නේ. මේ වගේ බෝල 200ක් තියෙනෝනේ 1 සෙන්ටිමීටරයක් තුල. හරි? එහෙනම් D තීන්ත විදිහට කොච්චර? මේ D කියලා කියන්නේ මීටර. 125යි 100 D ඔය වගේ බෝල 200ක් සෙන්ටිමීටර එකකට සමාන වෙන්න ඕනේ. ඔබ තේරෙන්න තියෙන දෙයක් නෑ හොඳේ. මේක 250යි. එතකොට එක බෙදීම 250යි.
10 රින 2යි. දැන් වගේ නේ. එහෙනම් අපි මෙතන 1000 කරමු. තව මෙතන 10 තුනක් දානවා. 4 වාරයක් 10 රින 5යි මීටර. ඊළඟ විතරද කොට නිෂ්කම්භය මේ මම හදන්නේ ඒ වල පළවෙනි කොටස මෙතන අදිනවා අපි d ට කියන්නේ මොනේ 4 වාරයක් 10 රින 5යි. ඒක තමයි ඉවරයි. තීන්ත විදිති විදිනේ මේ තීන්ත විදිතක් විදුරන 20ක වේගයෙන් 20ක ප්‍රවේගයෙන් තිරස්ව කඩදාසියද විදිති විසික් කරනවා මේ උදාසීන තීන්ත විදිතක් උදාසීන එකක්. හරි charge එක නැති කෙනෙක් මේ යනකොට දැන් ගුරුත්වාකර්ෂණ ත්වරණයට ඇති අපගමනයක් වෙනවනේ. ඔබෙන් අහනවා මේක ඇතිවෙන ගුරුත්වාකර්ෂණ බල නිසා කොච්චරක පාතනයක් ඇති වෙනවද? අපි මේක නිකන් ප්‍රක්ෂිප්තයක් වගේ කඳු මුදුනක ඉඳලා ගලක් විසික් කෙරුවා. මිලිමීටර 4ක් ඔහු යන්න ඕනේ. හොඳේ. ඒක කොච්චර වේගයකින්ද? ඒක t ගෙන් බෙදන්න 4 20ෙන් බෙදපුවාම මම කියන 40 20ෙන් බෙදන්න කියලා. මේක දෙවරක් 10 රින් 7. මේක 40 කරනවා තව 10 දින එකක් දාන්න බෑ. එතකොට මෙයා පල්ලෙහාට එන දුර ප්‍රමාණය සමානයි. මේකත් බිඳුවයි. y සමානයි භාගය ගුරුත්වය t වර්ගය 4 වාර 10 රින් 8යි. ඉතින් බලන්න දෙවරක් 10 රින් 8යි. ඉතින් මේ ඔබෙන් කියලා පෙන්නන්න කියලා කියන්නේ මේ දුර මේ ඇතිවන පහත් වීම අර අපි කතා කරපු විස්කම්බයට වඩා ගොඩාක් චූටි කියලා පෙන්නන්න. හරි. එතකොට ඒක නිසා ඔබට මේ ගුරුත්වාකර්ෂණ නැතේ සිදුවන පල්ලෙහාට එන පාත් වීම නිසා අකුරේ අපැහැදිලි වීමක් වෙන්නේ නැහැ. නැත්නම් සිදුව අතර ලොකු පරතරයක්. ඔබ හිතන්නකෝ මෙයාගේ විස්කම්බෙ මෙච්චර මේක ඊට වඩා වැඩි නම් මිනිත් මෙහෙම ඈතින් ඈතින්. නමුත් මේකෙන් නෑ මේ මිනිත් මෙහෙම ගෑවිලා වගේ පවත්වා ගන්න පුළුවන්. ඒක තවත් හරි. B. පීල්ලට අපගමනය කළ යුතු එක් විදිත් තුරට ඉලෙක්ට්‍රෝන විදිනේ සුදුසු තත්ත්වයටදී ඉතා පටු ඉලෙක්ට්‍රෝන කදම්බයක් ගැටීමට සලස්සලා මේ එන එක්කෙනාට මේ ආරෝපණයක් දෙනවලු මෙන්න මෙච්චරක 10 රින 19 නෙවෙයි රින 10යි. හරිද? එතකොට මේ තහඩු දෙක අතර වෝල්ට් 50ක් දෙනවලු. මේක තියාගමුකෝ. මෙන්න පළවෙනි පද. B වල බින්තිති දෙක රූපේ දැක්වෙන ආකාරයට මෙන්න මේ තීන්ත විදිනේ තියෙන්නේ. ඒක හරහා යන්න ගත වන කාලය කොපමණද කියලා ඔබ හිතනවා. හරි? මේ තීන්ත විදින හරහා යන්න ගත වන කාලය කොපමණද කියලා. දැන් මේ බෝලේ විස්කම්බය කොච්චරද? D. අපි අනුහාට මෙතන තීන්ත විදිනේ තියෙනවා. මෙයා යන්නේ පුතේ ඉස්සරහට. එහෙනම් මම මෙයා කියලා මෙයා එන්න නැත්නම් මෙයා ඉස්සරහට සමාන UT ඈ සමාන කොච්චර දුරද? 4 වාරයක් 10 වෙන පහක දුරක් ගන්න 20ක වේගය. එහෙනම් t dash සමානයි මෙවරක් 10 ගෙන් 6ක්. හරි? හොඳයි. අපි ඊළඟ කොටස ඊළඟ කතා කරමු. හොඳයි. දැන් ඔබට මේ කතාව තේරුණාද මේ ඊට විදිනේ කියනවා මෙච්චර නිෂ්කම්භය මෙහෙම 20ක වේගින් යන්නේ සමානයි UT දැම්මා. මෙයාට යන්න තිබිච්ච දුර මේ බෝලේ යන්න තිබ්බා මීටර මෙච්චරක්. යන්නේ මෙච්චර වේගින්. මම අර සුළු කරන විදිය බලන්න මේ සුළු කරන 40 10 වෙන 6යි ගන්න. දක්වන කාර්ය. මෙන්න මෙතන විද්‍යුතයේ පාඩමේ කැලලක් දෙවෙනි කොටස අහනවා මොනවා කරන්නද? විද්‍යුතයේ ඝට්ටණය වන මේ ඉලෙක්ට්‍රෝන නිසා ඒ කතාව මතක ගන්නකො. මේ ඇතිවන විදුලි ධාරාව කොච්චරද කියලා අපි ඒක මාසික කතා කරන්න තියෙනවා. විදුලි ධාරාව කියන්නේ ආරෝපණය දැරීමේ ශීඝ්‍රතාවය. ඔබට ආව ආරෝපණයේ විශාලත්වය මෙච්චරයි. ඒක ගතවන කාලයෙන් බෙදන්න. එතකොට ඔබට ලැබෙනවා 0.8 වාර 10 ඇම්පියර් කියලා ධාරාව. ඒක මේකට අදාළ දෙයක් නෙවෙයි. වෙන පාඩමකින් දෙයක් පොඩ්ඩක් ඔබට මතක් කරලා දීලා තියෙනවා. සමාන්තර තහඩු විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. දැන් පුතේ මෙන්න තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස
විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ වටිනාකම කීයද? විභව අනුක්‍රමණය. මේ ගාණික වෝල්ට් 50ක් දුන්න මේ තහඩු දෙක අතරට. මේ පරතරය මීටර මෙච්චරයි. 0.5 කියන්නේ දෙකකින් බෙදුවා කියන එක. දෙකකින් ගුණ කෙරුවා කියන එක. භාගයෙන් බෙදුවා කියන එකනේ. ඉතින් 10/5 ඒකක ලියන්න. ඈ වෝල්ට් මීටරයට 10/5ක ක්ෂේත්‍රය. මේ දිශාව කොහෙ වෙන්න ඕනද කියලා. දැන් ඔයාලා පුතාලා මෙයාට මේ ලබා දෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් නේ. හරිද? හොඳට බලන්න. මේ ගාණ කියනවා ඍණ 1.6ක ආරෝපණය මෙයාට දීලා. එතකොට මේ ඉලෙක්ට්‍රෝනයක් නම් ඔක පල්ලෙහා තහඩුවට ළඟාගෙන නම් දුවලා පුතාලා මේක ධන පෘෂ්ඨයක් වෙන්න ඕනේ. නේ ධන පෘෂ්ඨයක්. එහෙමනම් දුවේ ක්ෂේත්‍ර තීව්‍රතාව පහකට වෙන්න ඕනේ. මෙන්න හතරවෙනි කොටස අපි ලකුණු කරමු. ක්ෂේත්‍රයේ දිශාව ධනසිත ඍණට කියන්නේ ඉහළ දිශාවට පවතින දෝ. බලන්න මේ ලකුණු ගන්න කොහේරි තැනක අපිට උදව් කරලා තියෙනවා. අන්තිම කෑල්ල නැති. හරි. ඒකේ අන්තිම කෑල්ල කියන්නේ මොකක්නම් අන්තිම කොටස කියනවා ආරෝපිත බිඳිත්තේ ස්කන්ධය. 4 වාරයක් 10 කිලෝග්‍රෑම්. ආරෝපිත බිඳිත්ත 3 රූපයේ දැක්වෙන පරිදි මේ 3 රූපය කියලා කියන මේකම තමයි දැන් මේ එන පහළ මෙතනින් එන මේ ආරෝපණයට පුතා තියෙන තිරස් වේගයක් 20ක්. නමුත් මේක දැන් ප්‍රක්ෂිප්තයක් විදිහට දැන් මෙන්න මෙහෙම යනවා. එතකොට ඔබ පීල්ල මෙහෙම කියලා තියෙනවා. ඒක ඔබ ගහන්නේ මේ පීල්ල තිරසට කොපමණ ආනත කළ යුතුද කියලා. හරිද? අපි උඩ පන්දුවක් රැක ගන්නකොට ඔබ දැකලා තියෙන සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේදී පොඩි කාලේ අපි මෙහෙම අල්ලලා ගාලා බෝලේ වෙන්න විශ්වයට යනවා. මේ අපි දියුණු වෙනකොට අපි සංවර්ධනයට අපි අත්දැකීම් ලබනකොට දන්න පන්දුව එන කෝණෙට ප්‍රක්ෂිප්තයක් මේ ප්‍රක්ෂිප්තේ අපි අත්දැකන්නේ මේ පන්දුව එන කෝණය තිරසට අංශක 60කින් නම් ඉන්නේ අපි අත් දෙකක් ඒ විදිහට අල්ලන්න ඕන. ඔබ අත් දෙක පීල්ලක් මෙන්න මෙහෙම අල්ලන්න ඕනේ. එතකොට තමයි පුතේ අපිට හරියට පන්දුව මෙතන එන්නේ. එහෙනම් ඔයාලට තියෙන කතාව තමයි මේ තහඩුවෙන් එළියට යනකොට මෙයා ගමන් ගන්න දිශාව මොකක්ද කියලා හොයන්න. මේ අංශුව ගමන් ගන්න ප්‍රවේගයේ දිශාව කොහොමද? එන්න ඒ දිශාවට තමයි මේක ඇන්ගල් කරන්න ඕනේ. එතකොට දුරම දාලා මෙයාගේ තිරස් වේගය වෙනස් වෙන්නේ නැහැනේ. ප්‍රක්ෂිප්තේ තිරස් වේගය වෙනස් වෙන්නේ. ඒක vy කියන්නේ. දෙය හොයන්න. අන්න දැන් අපි අර ඉගෙන ගත්ත කතාව. මෙතන තියෙන්නේ මිලිමීටර 1යි. මෙතන ක්ෂේත්‍රය කියන්නේ අපි ක්ෂේත්‍ර තීව්‍රතාවය දන්න නිසා x සමානයි ma qe සමානයි ma. ඒ කියන්නේ කවුද? qe බෙදීමෙන් තමයි ආදේශ කරන්නේ. ඒව තොරණිය. පහළට තියෙන තොරණිය. පහළට x සමානින් මෙතන. ඒතකොට බාහිස බර දානවා නේ. බර ඕනේ අපිට මොකද මේ තෙල් බිඳුවක් චූටි අංශුවක් ගත්තාම අයනයක් ගත්තාම ගුරුත්වාකර්ෂණ බලයට වඩා විද්‍යුත් බලය බොහොම ප්‍රබලයි. දැන් ගුරුත්වාකර්ෂණ බලය චූටි නිසා ඒක සලකන්න ඕනේ නැහැ. එතකොට මෙතන ඉඳලා මෙතෙන් යන ගත වෙන කාලය කියන්නේ තහඩු දෙක අතර චලිතයට. හරි? තහඩු දෙක අතර චලිතෙත් මේ දී කොටසක් හදාගෙන ඉන්නේ. එයාට යන්න තිබුණා මිලිමීටර 1ක්. 20ක වේගයෙන් කමන්නේ. කොහොම කියන්නේ අදිස් වෙන්න එපා. මේ පල්ලෙහාට එනකොට යාගේ වේගය කීයද? අපිට පුළුවන් සමීකරණයක් දාන්න. මේක දාමු. පල්ලෙහාට දාමු සමීකරණය. දැන් අපි දන්නවා කාලය දන්නවා මේක දන්නවා ත්වරණය දන්නවා ආරම්භක වේගය දන්නවා. එහෙනම් අපි පල්ලෙහාට එන අපිට අවශ්‍ය වෙන්නේ පල්ලෙහාට එන වේගය කොපමණද කියලානේ. එතකොට s නැති සමීකරණයක් අපි දානවා v සමානයි dy මෙතෙන්දී ආරම්භක වේගය බිඳුවයි ත්වරණය කමන්නේ qe බෙදීමෙන් කොකාලේ මේ තියෙන ඔකට වල ආදේශ කරලා දාන්න කමන්නේ 10 න් දුර බෙදීම 20 ආදේශ කරමු ආරෝපණය ඕන වර්ණ දාන්න මේක අපි හව 10/5යි ඥාන ස්කන්ධ 4 වාරක් 10 න් 11යි මේ යට 20ක් තියෙනවා මෙතන 10 න් 3ක් තියෙනවා ඉතින් මේ 10 11 උඩට ගියාම 10 16ක් වෙනවා නේද? මේ පහත් එක්ක ගිහලා 16 මේකත් එක්ක තුනම 1000ක් ලැබෙනවා.
එතකොට මේක සුළු කරපුවාම 50ක් ලැබෙනවා. මේක සුළු කරපුවාම 80ක් ලැබෙනවා. 84 බෙදුවාම 20ක් ලැබෙනවා. දැන් මේ මොකද්ද ඔබ හෙව්වේ? මේ ප්‍රක්ෂිප්තයේ එළියට එන වේගය. දැන් ඔබ කල්පනා කරලා බලන්න කියලා මේ ප්‍රක්ෂිප්තයේ මෙතනින් අවසානයේ තහඩු දෙකකින් එළියට තිරස් අතට 20ක වේගයක් තියෙනවා. තිරස් අතට 20ක වේගයක්. මෙයාගේ ගමන් පතේ එහෙනම් තිරසට කොච්චරක් ආනද? 45. කොහොමද කරන්නේ? ඕනනම් මේක ඇල්ෆා කියලා නැත්නම් ටීඩා කියලා දාන්න. tan ට සමාන සම්මුඛ පාදයේ දෙකින් මේක විස්තරනම් අපි සම්ප්‍රයුක්තයක් වෙනකොට ත්‍රිකෝණයක් ඇදෙනවනේ. මෙන්න මේක එකයි. එහෙනම් ටීට සමානයි tan ඉන්වර්ස් 1 කියලා කියන්නේ අංශ 45. එහෙනම් පල්ලයක් ටීල් ඔබ ආනත කරලා අල්ලන්නත් ඕනේ. ඊටසට අංශ 45ක් ආනත. වේගය වැඩිද? නෑ. වේගය වැඩි නෑ. වේගය වැඩි වෙන්නේ මොනවද? වේගෙන් මම ලියුප් එක විතරයි මම වේගෙන් ලියන්නේ. මම ඉගෙන ගන්න කාලේ දුවල පුතාලා අපිට උගන්වපු මැත්ස් වල අපිට කියලා දුන්නු දේවල් තමයි මේ අවුරුදු ගානකට කලින් කලින් මම කියන්නේ. අපිට උගන්වපු ගුරුවරු අපිට කිව්වේ ප්‍රශ්නයක් ඔබ විභාගයට මුහුණ දෙන්නේ විනාඩි 30ක ප්‍රශ්නයක් නම් ඔබ පන්තියේදී ඒක විනාඩි 20කින් හදන්න ඕනේ. සර් විනාඩි 20කින් මේ ප්‍රශ්න හදලා දෙන්න ඕනේ කියලා. ළමයා විනාඩි 25කින් හදන්න ඕනේ කියලා හොඳ ප්‍රතිඵලයකට යනවා. හරිද? ඉතින් කියලා දෙනකොට ඒ කියන්නේ අපි දැන් වේගෙන් යන්න ඕනේ. මේ මූල පන්ති නෙවෙයි. මේ යාන්ත්‍ර විද්‍යාව නෙවෙයි, දෛශික නෙවෙයි නේද? අපි දැන් ඉන්නේ ටිකක් ඉදිරි පාඩමක. අපි ඒ ස්පීඩ් එකට හැඩ ගැහෙන්න. මොකද මොහොත දක්ෂ දරුවෝ කණ්ඩායමක්, කැපවීමක් කියන දරුවෝ කණ්ඩායමක් මේ අපිත් එක්ක ඉන්නේ. ඔබ ඒ ස්පීඩ් එක හැදෙන්න ඕනේ. ඉතින් මම මේ විනාඩි 45ක් තුළ මේ ප්‍රශ්න දෙක කතා කරලා ලොකු ප්‍රශ්න දෙකක් මගවත් කිව්වේ. මම මේ වෙලාවේ ඉවර කරන්න ඕනේ. හොඳද? හරි. එහෙනම් අපි ඒ ටිකෙන් පුතේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන සිද්ධාන්ත කොටස මෙතකින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට මොනවද ප්‍රශ්න තියෙනවා නම් වේගය ගැන දුක් වෙන්න එපා. වීඩියෝ එක ඔබට තව සැරයක් බලන්න පුළුවන්. මම ඔබට විභාගයට යනකොට ඒ සර්ව සම්පූර්ණ ඔක්කොම ටික විෂය කර්ම ආවරණ වෙන්න විභාග ප්‍රශ්න හැම එකම හදන්නේ නේ. මොකද දැන් මේ වගේ තව ප්‍රශ්න තිබ්බා 2004. ඒක හදන්න මම පටන් ගත්තොත් ඔබට විශේෂයෙන්ම බයෝ කරන දරුවට ඒක එපා වෙනවා. මොකද 2004 වගේ විභාග ප්‍රශ්න ගොඩාක් වෙලාවට සම්බන්ධ වෙලා තිබුණේ මැත්ස් පැත්තට බරව. ඔබට ඒක හැදුණා නම් එහෙනම් ඔබ ළඟ තියෙන විත්‍ය කොළුව ගහ ගන්නවා. නේ? ඒක ඉතින් එච්චර සුදුසු නැති ඒක නිසා ඔබට සුදුසු මට්ටමේ ගණන් මම මේ කතා කරන්නේ. හරි. ඉතින් එහෙමයි කාරණාව. පැහැදිලි නේද හැමෝටම? අහන්න මුකුත් ප්‍රශ්න එහෙම නැත. හොඳයි. එහෙනම් පුතේ අපි දැන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන තව චිවුටි කාලයක් අරගෙන විද්‍යුත් විභවය කියන මාතෘකාව. විද්‍යුත් විභවය. electric potential. මේකට දෙන සංකේතය capital D. ඔබට දවස් දෙකකින් අවසන් කරපු ඒකකයක් තිබුණා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පැය 4යි 5යි. මම ඔබට මේ පාඩම කරන අවධියේදී කිව්වා මේ ඒකකය හොඳට අවබෝධ කරගන්න ඔබට මේකම වෙනස් රූපයකින් ඔබට එනවා විද්‍යුත් ක්ෂේත්‍රවලදී කියලා. මම කිව්වා ඔබ හිතුවේ නෑ ඔය මේ මිනිස්සු බොරු කියන්නේ කියලා හිතන සමහර. නේද? සමහරව එහෙමයි හිතන්නේ. නෑ පුතේ මම බොරුවක් කරන්න බෑ දරුවන්ට අපි සත්‍ය කතා කරන්නේ. අපි දුර දක්නවා අපි මේ දැකලා තියෙනවා අපි කරලා තියෙනවා. ඒක මේ කියන්නේ ඒවට සූදානම් වෙලා ආවනම් ඔබට අද හරි ලේසියි මේ වැඩේ. මොකද්ද මේක ඉගෙන ගත්ත නේද ගුරුත්වාකර්ෂණ විභවය කියලා දෙයක්. ඔව් එහෙනම් එදා ඉගෙන ගත්ත නැත්නම් අදාහ ගන්නකො. යම් ස්කන්ධයක් තියෙනකොට ඒවට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් ඇති වෙනවා. නේ ඇති වෙනවනේ. ඔය ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ අනන්තයේ පැවතින ඒකක ස්කන්ධයක් යම් තැනකට ගෙනීමට කළ යුතු කාර්යයට අපි කියව මොකද්ද? ගුරුත්වාකර්ෂණ විභවය. මතක් වුණානේ. ඍණ GM බෙදීම R. R කියන්නේ දුර ගෝලයාරයවත් ඒව නෙවෙයි. ගුරුත්ව කේන්ද්‍රයේ සිට ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර. ඊට පස්සේ ඒ අනුව හිමි වෙන යම් කිසි තැනකට විභවයක්. අපි තැනකින් තැනකට ස්කන්ධයක් ගෙනියනකොට මොකද උනේ? ඒ ආරෝපණයක් ස්කන්ධයක් ආරෝපණය නෙවෙයි අපි ස්කන්ධයක් තබපුවා මෙතන විභව ශක්තිය කියලා ගත්තකොත් MV. එන තැනකින් තැනකට ඔබ ස්කන්ධයක් ගෙනියනකොට කළ යුතු කාර්ය කොච්චරද උනේ? විභව ශක්තිය වෙනස. නේද?
ඉතින් ඔය ටිකම අපිට මෙතනදී වචන වෙනස් කරලා කතා කරන්න තියෙනවා. හරි වචන වෙනස් කරලා කතා කරන්න දැන් ගොඩක් කරලා බලමු. හරි. මේක අර්ථ දක්වන්නේ මුළු ප්‍රකාශයේ වගේමයි. යම් ආරෝපණයක් තිබා මේ අවට විද්‍යුත් ක්ෂේත්‍රයක් ගොඩ නැගෙනවා. ශ්‍රාවකයා කියනවා විද්‍යුත් ක්ෂේත්‍රයක්. අනන්තේ පවතින. දැන් මේක අපි හිතන මෙන්න මේක තමයි ඔබ දැකලා නේද අනන්ත. මෙන්න මෙතන අනන්තේ. අනන්තේ පවතින දැන් ඒකක ස්කන්ධයක් ගත්තට මෙතන ඒකක ආරෝපණයක් කියලා කියන්නේ බෑ. මොකද වර්ග දෙකක් තියෙනවා. මේ දෙක නිසා අපි මේකදී විශේෂ වචනයක් දානවා කූලොම් එක. right කූලොම් එක. විද්‍යුත් ආරෝපණයක ඊට අනුබන්ධව අනන්තයේ පවතින ඒකක ධන ආරෝපණයක් යම් ලක්ෂයකට ගෙන ඒමට කළ යුතු කාර්ය ප්‍රමාණය එම ස්ථානයේ විද්‍යුත් විභවය. හරිද? දැන් ඕක කොච්චරද කියලා අපි ඔප්පු කරන්න යන්නේ නැහැ. මේ විද්‍යුත් විභවය කොච්චරයිද කියලා මෙච්චරයි කියලා කියනවා. ඒක දුවේකදී 1/4 පයි එප්සයිලන් යූපිටි. මේක තමයි මෙම ලක්ෂයේ විද්‍යුත් විභවය. මෙම විභවය ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. එයි ධන විභවයක් කියලා කියන්නේ ඔබ ඇත්තටම කාර්යයක් කළ යුතු නම් ඒක ධන විභවයක්. දැන් බලන්න මේක ධන ආරෝපණයක්. හරිද? මේක පොසිටිව් චාර්ජ් එකක් තියෙන්නේ. මේක අර්ථ දැක්වීමෙන් මේක ධන තමයි. අර්ථ දැක්වීමෙන් මේක ධන තමයි. එතකොට මෙයා ගන්න මෙයා ගන්න එනවද? කියන්නේ මරන්න ඇදගෙන යන අපෙක් වගේ කියලා. ඇති නෑ. ඇදගෙන එන්න ඕනේ මෙතන. මේ ධන වූයේ නම් මෙම විභවය ධන වනු ඇත. ඔබ කාර්යයක් ඇත්තටම කරන්න. හැබැයි මෙය ඍණ ආරෝපණයක් වූයේ නම් ඔබ ඇදගෙන එන්න ඕනද? ඉබ්බදියට දාන්න හදි ඇන්නෑවි කියවනේ ඒ වගේ තමයි නේද? ඇන්නෑවි කියලා කියන්නේ ඉබ්බදියට දාන්නද මේ කැමති නැහැ කියලා කියනවනේ. එහෙමද නැහැ. කැමති ඉන්නවනේ ඒ වගේ තමයි මේ ධනිය එක ඇයි එන්න බෑ කියන්නේ. එයා කනගෙන එනවා. එහෙම වුණා නම් මේ විභවය ඍණ වෙන්න පුළුවන්. මේ සමහර දරුවෝ අහනවා දැන් මෙයා ඍණවෝ. මෙයා ඍණ වෙන්න බෑනේ. ඒක අර්ථ දැක්වීමේ හැටියට මෙයා ඍණ වෙන්න බෑ. මේක අර්ථ දැක්වීමේදී ධනාරෝපණයක්මයි අනන්තයට අරන් එනවා කියලා කියන්නේ. හරිද? ඒක නිසා මේ ධනාරෝපණය මෙයා නිසා විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙන්න පුළුවන්. ධනයකින් ගෙනවොත් ධන විභවයක්, ඍණයකින් ගෙනවොත් ඍණ විභවයක් මෙතන ගොඩ නැගෙන්නේ. මම හිතනවා පැහැදිලි. තේරුණාද? මේ විභවය පුතේ අදිශ රාශිය. මේක දෛශිකයක් නෙවෙයි. ඒ කියන්නේ අපි මේකෙදි දිශාවක් ගැන සලකන්නේ නැහැ. මෙතන ඉඳලා r දුරක දිවි භවයේ මෙච්චර නම් මෙතන ඉඳලා r දුරක දිවි එච්චරයි මෙතන ඉඳලා r මෙතන ඉඳලා r මෙතන ඉඳලා මෙහෙට මෙතන ඉඳලා උඩට හැම තැනකදීම එකම විභවය පවතී. ඒ වගේ විභවය සමාන ලක්ෂ මනක්කල්පිතව එකතු කරලා ඔබ රූපයක් හැදුවොත් ඒකට අපි කියනවා පුතේ සම විභව පෘෂ්ඨයක් කියලා. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවලදී තේමයි. ස්කන්ධයක ඉඳලා r දුරකින් ටික් ගොඩක් කියලා ඔබ හදනවා සංවෘත පෘෂ්ඨය. ඒකට අපි කියනවා සම විභව පෘෂ්ඨයක් කියලා. ගුරුත්වාකර්ෂණ වලට තේමයි විද්‍යුත් ක්ෂේත්‍ර වලට තේමයි. හරිද? එහෙනම් මෙන්න මෙතනදී මේ වගේ r දුරකින් තියෙන ගොඩාක් තියෙනවා. ඒවට කියන්නේ සම විභව පෘෂ්ඨ. එතකොට මේක පැහැදිලි. නැවත මතක් වෙන මම පොඩ්ඩක් දීලා තියන ටික වෙලාවක් යනකම් රූපෙදී ඔය විභවයේ මේ නිල දර්ශනය වගේ මම එදත් කිව්වේ ක්ෂේත්‍රවලදී තේමයි මෙතනදී එකක් ගේන්න ඔබ මෙච්චර අපි ඔබේ ගෙදර කඩ ගමේ කඩයක් තියෙනවා. සීනි කිලෝවක් ගේන්න ඔබ වැය ගෙනත් තරම මෙන්න මෙච්චර. එතන එකකට තියෙන 10ක් දෙනවා නම් කොච්චරද නේද? කඩේ 10ක් කියලා තියෙනවා 10ක් අච්චරයි. අඹ ගෙඩියක් ගේන්න ඔබ මුදලක් වැය කෙරුවා නම් ඔබ ගෙඩි 20ක් ගන්න නම් 20යි දීවත් නිල දර්ශනේ ගහන්න ඕනේ. මේ නිල දර්ශනේ මෙහෙම වුණාට විද්‍යුත් විභව ශක්තිය මේක පුතේ සමාන වෙනවා
Q වාරයක් විද්‍යුත් මේකට අපි කියනවා විද්‍යුත් විභව ශක්තිය. අරකේ MV අරකේ තිබු කොතනද? ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වල තිබුත් අපි MV කියලා යොදා ගන්නවා. මෙතනදී අපි ඒකට යොදා ගන්න දුර පුතාලා QV කියලා. හරිද? විද්‍යුත් විභවය වීවන තැනක Q ආරෝපණයක් ලැබුවේ නම් එයාගේ විද්‍යුත් විභව ශක්තිය Q වාරයක් V වනු ඇත. විය යුතුය. මෙයක් ඍණ වෙන්න පුළුවන්, ධන වෙන්න පුළුවන්. ඒතකොට ධන එකෙන් ඇඟ වෙන්නේ ඔබ මහන්සි වෙලා මේ ගෙනාවා කියන්නේ. හොඳ? ඍණ වීමෙන් ඇඟ වෙන්නේ ගහෙන් ගෙඩියක් වැටුණා හා සමානයි. මහන්සියකින් තොරව ඉබේ බිමට පාත් වුණා කියන්නේ. හොඳයි. ඒක හරිනේ. දැන් ඔය ASCII කොහොම ගෙනක්කපු ආරෝපණ නෙවෙයි. ඒක අර්ථ දැක්වීමනේ. මෙතන තියෙන සිම්පල් Q කියන ආරෝපණය ඔබට යම් තැනකට ගෙනියන්න. අපි කියමුකෝ සිම්පල් R දුරකින් ඉන්න මෙයා කැපිටල් R දුරකට මේ x ලක්ෂයේ සිට y ලක්ෂයට ඔබට අරගෙන යන්න ඕනේ කියලා. මහන්සියක් දරන්න වෙනවද? කරන්න ඕන මහන්සිය කොච්චරද? ශක්තිය පිට කරගෙන යනවද? කොහොමද වෙන්නේ? යාන්ත්‍රික විද්‍යාවේදී වගේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවලදී වගේ තැනකින් තැනකට වස්තුවක් යනකොට කළ යුතු කාර්ය ප්‍රමාණය තීරණය වෙන්නේ විභව ශක්තිය වෙනසින්. එහෙනම් පුතේ ඔබ x to y කියමු work done when go to x to y x වෙනදලා y ට යනකොට ඔබ කළ යුතු කාර්ය ප්‍රමාණය අවසන් ලක්ෂයේදී විභව ශක්තිය අඩු කිරීම මුල් පිහිටීමේදී විභව ශක්තිය මුලින්ම වීගෙන් පටන් ගමු y ලක්ෂයේදී විභවය මොකද්ද මේකේ වැඩි කියලා කල්පනා කරන්න ක්‍යූබෙදීමා හරි අමතක වෙනවා මෙයා මොකද මේක අර ලස්සන ලියනකොට මුලින් විභවය එළියලා ඉන්නේ ඔබට ලස්සන ඕන නැත්නම් අර ලියන්න ඒක කමක් නැහැ මේක මම ඉඳන් ලියන සාමාන්‍ය කුරු ක්‍රම එහෙම ඉඳන් b ලිව්වා b ගන්නකොට දුර ගත්තා ඊට පස්සේ මෙතන විභවය x සිම්පල් අපිට මේවා පොදුයිනේ මේවා පොදුයි අපි ඉවතට ගත්තා qq අපරයි පයි එප්සයිලන් 1/8 දැන් මෙතනදී මේ r capital R simple R පොදු හරිය කියලා මෙතනට ගත්තොත් capital R simple R මෙන්න මෙහෙම ප්‍රකාශනයක් ඇති ඔබට ලැබෙනවා මේ කරපු කාර්ය ප්‍රමාණය x වෙනදලා y යනකොට මේ සියලු අගයයන් මේ ඔක්කොම අගයයන් values ඍණ නැහැ. දැන් ඔබ මෙතන ඍණ ආරෝපණයක් තිබ්බද මෙතන? මේ මෙහෙම දාන්නේ ඒතකොට ඍණ දාලා තියෙන්නේ. ඒතකොට q කියන්නේ value එකක්. මේක ඍණ q වුණා නම් ඔය ඍණ q ආදේශ කරන q කියන්නේ value එකක්. ඍණ 5න් මේ 5. ඍණ 9න් 9. මේ ඔක්කොම ඉලක්කම්. මෙතන විතරයි අපිට තියෙන අඩු කිරීමක් සූත්‍රය. ඒත් ඔබට මේකේ පේනවා ඇති R ට වඩා capital R පොඩයි විශාලයි. capital R විශාලයි simple R ට වඩා එහෙනම් පුතේ චූටියකින් ලොකු එකෙක් අඩු කරපම් මේ පිළිතුර ඍණ වෙනවා. ඔබට අසමානතාවක් නිකන් කියමුවා. මේ simple R පොඩයිනේ. capital R ට වඩා මේ සාමාන්‍ය ගණිතය. එහෙන් R අඩු කරපම් මේ පැත්තේ R අඩු කරනවා. හරි? හවුද? R ඍණ R බිඳුවට වඩා කුඩායි. එහෙනම් පුතා මේ උත්තරේ ඔය කියන්නේ ඍණ. මේ වැලියු එක සමස්ත ප්‍රතිඵලය ඍණ. මේ ප්‍රතිඵලය ඍණ කියන එකේ තේරුම ඔබ කාර්යයක් කරලා නැහැ. මෙයා මෙතන ඉඳලා එතනට යනකොට. ඇයි? මෙයා දන නිකම්ම විසි වෙලා යනවා. නිකම්ම විසි වෙලා යනවා. එතකොට ශක්තිය පිට කරගෙන තමයි මෙතනින් මෙතනට යන්නේ. මේක ඍණ ආරෝපණයක් වුණා නම් අන්න පුතා ඒක වෙන්න පුළුවන් මොකද විද්‍යුත් විභවයට දක්වන්නේ ඒකක ධන ආරෝපණයකටමයි හැබැයි ඔබට ඕනම තැනක ඕනම ආරෝපණයක් තියන්න පුළුවන් හරි නිල දර්ශන ඉදිරිපත් කරන අපි කියන්නේ ආල් කිලෝ එකක ගානක ගහන්න බෑ ඔබට ඕන තරම් ගන්න පුළුවන් නේද ඒ වගේ තමයි මේක මේ ආරෝපණය ඍණ වුණා නම් ඔක්කොම ඇත්තටම සම්පූර්ණ සමීකරණ ඍණ එකකින් ගුණ වෙනවා එහෙම වුණා නම්
මේ පිළිතුර ධන වෙනවා. මෙයා ධන ආරෝපණයක්, මෙයා ඍණ ආරෝපණයක් කරන යන්න කැමති නෑ ඈතට. මොකද සජාතියව නෙවෙයිනේ. විජාතිය ආරෝපණ ආකර්ෂණ වෙති. මෙයා එදගෙන නැති අටන මට බෑ ආරත්තලිය. ඒක තීරණය කරන්නේ දැන් සමහර කෙනෙක් මේ එකයට ආරඩු කිරීම එකයට සිම්පල් ආර. මේ අනුව මේක ධන වෙයි. මේ අනුව මේක ඍණ වෙයි. ඒක කියන්න බෑ. මොකද විභාගෙත් අපි ඒකට ලකුණු දෙන්නේ නැහැ. ඔබ අවසානයේ මේ වගේ ප්‍රකාශනයක් කරගෙනම මේ අන්තරය ධනද මේ අන්තරය ඍණද ඒ අනුව කාර්ය ධනද ඍණද කියලා කියන්න සූදානම් වෙන්න ඕන. හැකියාව තියෙන්න ඕන. පැහැදිලිද? එහෙනම් ඉතින් මෙන්න කරන කාර්ය ධන ඍණ. හරි ඕක තමයි විද්‍යුත් විභවයක් තුන ආරෝපණය ගෙන යාමේදී ඔබට වැඩක් වෙන්නන්නේ. වගේ මේ සමහර පාඩම් වලට නැවත නැවත මේවා සම්බන්ධයි. මේ තියෙන අර ඉස්සෙල්ලා වාගේම ධන ආරෝපණ x to y ගෙනියන්න කරන්න ඕනේ කාර්ය ප්‍රමාණය. ඉතින් මම q එළියට ගන්නවා. dy අඩු කිරීම dx. මේ මොකද්ද මේ y ගේ විභවයත් x ගේ විභවයත් අතර වෙනස. මොකද කියන්නේ y ගේ විභවයත් x ගේ විභවයත් අතර වෙනස තමයි මේ තියෙන්නේ. මෙන්න මේකට තමයි දුවපුත් අපි විභවාන්තරය කියලා අපි කියන්නේ. මේකට තමයි දුවපුත් අපි විභවාන්තරය කියලා කියන්නේ. වෝල්ටේජ් 1.5 වෝල්ට්. වෝල්ටේජ් කියලා කියන්නේ 2.5 වෝල්ට්, 12 වෝල්ට්, 24 වෝල්ට්, 230 වෝල්ට්, 12000, 11000, 20 නේද කියන්නේ 33000 විභවාන්තරය. එහෙනම් මෙන්න මේ විභව අන්තරය අපිට නිකම්ම කැපිටල් V අපරකින් ලියා ගන්නවා. දැන් දැක්ක නේද ඔක කලින් කොටස. දැන් දැක්කා. මේ දෙන්න අතර විභවාන්තරයක් දුන්නාම මෙයාගේ ගබඩා වෙලා තිබිච්ච විද්‍යුත් විභව ශක්තිය තමයි මේ විභව ශක්තිය තමයි පල්ලෙහාට එනකොට චාලක ශක්තියට පරිවර්තන වුනේ. මෙතනදිත් එහෙමයි. මෙයාගේ ගබඩා වෙලා තියෙන විභව ශක්තිය Q විභව අන්තරයට සමානයි. විභව අන්තරයට සමානයි. ඒ තුල තමයි මෙයා මෙතන ඉඳලා මෙතනට ගමන් කරගෙන යන්නේ. මම මෙහෙම කියන්න පුළුවන් මෙහෙම ගන්න පුළුවන්. ආයතනයක් මේක බලලා තේරුම් ගන්න බලන්න. හොඳයි. අපි තව චූටි කොටසක් කතා කරමු ඉස්සරහට. ඒ තමයි අපි යම් කිසි ලක්ෂයක විද්‍යුත් විභවය හොයන්නේ කොහොමද කියලා බලමු. අපි ඉලක්කම් දාලා බලමු. නැත්නම් සම්පූර්ණ මුලින්ම මේක Q1 කියලා charge එකක් තියෙනවා. මෙතන R1 දුරකින් මේ O කියන ලක්ෂයේ විද්‍යුත් විභවය තියෙනවා. 1.4යි Q1 නිසා මේ තව මෙතන ආරෝපණයක් වෙනවා. දැන් විභවය කියන්නේ දිශාවක් නැහැ. දිශාවක් නැහැ විභවයට දිශාවක් නැහැ. නිකම්ම නිකන් එකතු කරන්නේ. 1.4යි පයි Q2 දෙකීම. මෙතන අපි තියෙනවා ඍණ Q3 කියලා ආරෝපණය. R3කට විරුද්ධ. ඉලක්කම් ගන්න තුරු ඍණ 1.4යි පයි සමහර විට මේ ආරෝපණ දෙක නිසා ඇතිවන ධන විභවය මේ ආරෝපණයක තියෙන ඍණ විභවයේ උදාසීන වෙලා යන්න පුළුවන්. නේද? discharge නිකම්ම charge එකක් නැති වුණා හා සමානයි. එතකොට මෙතන විභවයක් තියෙනවා. ශුන්‍ය විභව ලක්ෂයක් මේ ස්ථානයේ ගොඩනගා ගන්න අපිට පුළුවන් කියලා. ඒතර ක්ෂේත්‍රයට එතන බිඳුව වෙනවා. ක්ෂේත්‍ර තීව්‍රතාවයේ බිඳුව වෙනවා. මෙන්න මේක විශේෂ අවස්ථාවක්. මම ඔබට අද දවසේ ටිකක් ගණන් දෙකක් හදලා පෙන්නන්න. ඒ තමයි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ ශුන්‍ය වන හැමතැනකම විභවය බිඳුව වෙන්නේ නැහැ. විභවය බිඳුව වන සෑම තැනකම ක්ෂේත්‍රයේ බිඳුව වෙන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන් තැනුත් තියෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් තැනුත් ඉන්නේ හැක. right අපි උදාහරණයක් දෙකක් මම ඔබට පෙන්නන්නම්.
ගිය සතිවල කතා කරුවා ෂේප් උදාසීන ලක්ෂයක් යම හොයන හැටි නේද? අන්න උදාහරණයක් මම ඔබට කියන්නම්. මෙතන මයික්‍රෝකූලෝම් 2යි මෙතන මයික්‍රෝකූලෝම් මෙතන මීටර් 3ක පරතරයක් තියෙනවා. බලමු පුතාලා මේක කොහොමද අපි හොයන්නේ කියලා. අපි මුලින්ම හොයමු මෙතන ක්ෂේත්‍ර උදාසීන ලක්ෂය කොහෙද තියෙන්නේ කියලා. කුඩා ආරෝපණයට කිට්ටුවනේ. හරි. මේක x දුරක් නම් මේක 3 x. කොහොම එකක් බැරි වුණා නම් ආයෙත් අහගන්න ඔබට. මෙතන අපි ධන කූලෝම් එකක් ලැබුවා. මෙයා අල්ලු කරනවා e2 අරයා අල්ලු කරනවා දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. e2 ගේ වැලියු එක e ට සමානයි. 1/4 π x ලෝ q e2 නිසා දුර x අර 1/4 π x 8යි මයික්‍රෝ කොච්චරද මේ පන්ට ගාල විසඳනවා ඒකේ පාරේ ඉතින් කරන්නේ බොරුවට නේද මේක 4යි අරස් 3 කිව්වා 3 x වර්ගය සමානයි 4x වර්ගය මූලය ගන්නකොට මෙන්න අමතක වෙයි දෙකක් කියලා දාන්න මේ x එහාට ගියත් මොකද වෙනවා x සමානයි මීටර 1යි ඔබේ ස්පීඩ් එක හදා ගන්න ඕනේ නේද අපි පුරුදු වෙමු මීටර 1ක දුරකින් තමයි පුතේ ක්ෂේත්‍ර උදාසීන ලක්ෂය පවතින්නේ එතන විභවය කියන්නේ හරිද අපි මේ පොයින්ට් එක ගමුකෝ O ගේ විභවය යනු ඔබට පේනවනේ ඒක බිඳුව වෙන්න බෑ කියලා මෙයාගේ නිසා ඇතිවෙන විභවය කීයද 1/4 π එප්සිලන් මයික්‍රෝකූලෝම් මෙච්චරයි මේ දුර 1යි කියලා දැන් ඔබට ආවා එතකොට අරයගේ 1/4 π එප්සිලන් මයික්‍රෝකූලෝම් මෙච්චරයි දැන් ඔබ මේක දන්නවා 9 වාරයක් 10 9යි කියලා අද නෙවෙයි මේක දැන් ඉගෙන ගත්තා මේ එතකොට පුතේ මේක සුළු පෙරුව 4යි 9 වාරයක් 2 18යි මෙතන 36යි 54 වාරයක් 10යි 3යි වෝල්ට් 54,000 දැන් මට මේකද ඔබට කියලා දෙන්න අවශ්‍ය වෙච්ච දේ තමයි ඔබට සටහනේ මේ කියවන්න ක්ෂේත්‍ර තීව්‍රතාවය බිඳුව වුවද v අසමානයි බිඳුව විය හැක බිඳුව නොවෙන්න පුළුවන් හරිද බිඳුව නොවෙන්න පුළුවන් තව වැඩක් බලන්න මෙච්චර ලොකුට ඕනේ නැහැ ඒක කතාවක් ඔබට මතක් වුණා ක්ෂේත්‍ර තීව්‍රතාවයේ බිඳුව උනාට විභවය බිඳුව නොවන තැන මේ බලන්න මෙතන තියෙනවා ධන 4යි මයික්‍රෝකූලෝම් මෙතන තියෙනවා ඍණ 4යි මයික්‍රෝ මෙයා ඉන්නේ මීටර 2ක් පරතරේ අපි කියමු මෙන්න මේ x ලක්ෂය කියලා විශේෂ තැනක් O කියලා ලක්ෂයක් මේ දුර x නම් දැන් මම ඔබට කියනවා මේ O ලක්ෂයේ විභවය නැත්නම් විභවය බිඳුව වන තැන කොහෙද කියලා හොයන්න කියලා. මොකද්ද මම හොයන්න කියන්නේ? විභවය බිඳුව වන තැන. යට 4යි π එප්සිලන් මෙයාගින්ද. මයික්‍රෝකූලෝම් මෙයාගේ විභවය 1/4යි π එප්සිලන් 4 වාරයක් 10 9. මම මෙතන මෙන්න දැම්මේ. විනාරෝපණය දෙකරින්. මේ ප්‍රතිඵලය බිඳුවක් වෙන්න ඕන. එහෙනම් මේ පදේ හතරට ගෙනියන්න පුළුවන්. හරිද? මේකට මේක සුළු වෙනවනේ. මේකට මේක සුළු වෙනවනේ. එතකොට දෙකරින් එක සමානයි. ඈ අරස් ගුණ යනවනේ. මේ එහාට යනවනේ. x සමානයි මීටර් 1ක දුරකදී විභවය බිඳුවයි. මෙතන විතරක් නෙවෙයි මේක හරහා යන මේ ලම්බක රේඛාවේ සෑම තැනකම සමාන දුර මේ සෑම තැනකම විභවය ශුන්‍යයි විභවය සමානයි මේ ලේයර් එකට කියනවා මේ පෘෂ්ඨයට සම විභව පෘෂ්ඨයක් දැන් ඔබ මෙතනදී දැක්කා විභවය බිඳුවක් වන තැනක් දැන් බලමු මෙතන විභවය බිඳුව right ඔය එක හරි මෙතන මීටරයි මෙතන
මෙතන ක්ෂේත්‍ර තීව්‍රතාවය. අදුම බලන්න. මෙතන ධන කූලෝම් එකක් ඔබ තැබුවොත් මෙයා අලු කරනවා මෙයා අදිනවා. ඔය ඉතින් බිඳුව වෙන්නේ. දෙන්නම එකම පැත්තට තල්ලු කරද්දී ක්ෂේත්‍ර තීව්‍රතාව අපිට බිඳුව කරගන්න පුළුවන්. දැන් ඉතින් එහෙනම් මෙතනදී අපි හොයාගත්තා විභවය බිඳුවක් වුවද ක්ෂේත්‍ර තීව්‍රතාවයේ බිඳුව විය අසමානයි බිඳුව විය හැකියි. එන්න කතා. පැහැදිලි. එහෙනම් පුතේ මේවා නිකන් කොන්දේසි වගේ මතක තියාගන්න. වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක ඉතා විරල අවස්ථා තියෙනවා. ක්ෂේත්‍ර ශුන්‍ය විභව ශුන්‍ය තැන්. බොහෝ තැන් ওই දෙකම සමානයි. දෙකම බිඳුවට තැන් තියෙන්න පුළුවන්. දෙකම බිඳුවට තැන් තියෙන්න පුළුවන්. හැබැයි ක්ෂේත්‍රය ශුන්‍ය වූ පමණින් විභවය බිඳුව වෙන්නේ නැහැ. විභවය බිඳුව වූ පමණින් ක්ෂේත්‍රය බිඳුව වෙන්නේ නැහැ. මේවා අපිට කවද්ද වැදගත් වෙන්නේ? කොතැනටද? බහුවර්ණ ප්‍රශ්නවල. රචනා ප්‍රශ්න නෙවෙයි ගොඩාක් වෙලාවට අර ABC ප්‍රකාශන දීලා ඔබව හිර කරන ප්‍රශ්න පත්‍රවලදී මේ වගේ දේවල් හමු වෙන්න පුළුවන්. අපි ඊළඟ සෙෂන් එකේදී ඊළඟ දවසේ තව ගණන් කීපයක් කතා කරනවා. විද්‍යුත් විභවය සම්බන්ධව අපිට තව කතාවක් තියෙනවා. මම මේ කොටසත් අද ලැබිච්ච වෙලාවේ මම ඔබට කතා කරලා අවසන් කරන්න. සම විභව පෘෂ්ඨ. සම විභව පෘෂ්ඨය කියලා. විභවය සමාන වන තැන ලකුණු කරලා යා කරන මනක්කල්පිත පෘෂ්ඨයකට අපි කියනවා සම විභව පෘෂ්ඨයක්. එහෙමනම් ඔබට මෙතන Q කියලා ආරෝපණයක් ලැබුත් වේවිතේ මෙතන ඉඳලා R තුනකින් ගත්තොත් මේ වගේ ගෝලයක්. මේ ආරෝපණය වටා දුර R තුනකින් ගෝලයක් මනක්කල්පිත වෙන්නේ. R දුරක විභවය R දුරක විභවය R දුරක විභවය R දුරක විභවය සමානයි. මේකට අපි කියනවා සම විභව පෘෂ්ඨයක්. ඔබට මොකක්ද පුතා මේකේ වාසිය? ඇයි මේක දැනගැනීමේ වාසිය? මේ ඔබ මෙතන කූලෝම් Q ආරෝපණයක් කියලා. ඔය ආරෝපණය ඔබ මෙතනට අරන් ආවා කියලා කියන්නේ. මම ඉස්සෙල්ලා කිව්වේ Q B y යන කියන Q vx. ඔක තමයි work done. x to y ගියා. මේකත් xy vy මේකත් vy. විභව සමානයි නම් ඔබ කාර්යයක් කරන්නේ නැහැ. එහෙනම් පුතා වාසිය මොකද්ද? සම විභව පෘෂ්ඨයක් තුළ ආරෝපණයක් ගෙන යාමට කාර්යයක් කළ යුතු නැත. මේ සමීකරණය. මෙතන x මෙතන y. එකම දුර එකම විභව. මම තව පෘෂ්ඨයක් අඳිනවා ඔබට. මේක වෙන ආර එකක් නේ. එතකොට ඒක මොකක්ද? ඒක සම විභව පෘෂ්ඨයක්. හැබැයි ඒක අර ඉස්සෙල්ලා එක නෙවෙයි. හරි? ඉස්සෙල්ලා පෘෂ්ඨය නෙවෙයි. එතකොට ඔබ රැවටෙන්න එපා. මේක ඒ ආරෝපණය වටා එක සම විභව පෘෂ්ඨයක්. මේක දුවේ පුතේ තව සම විභව පෘෂ්ඨයක්. එතකොට ඔබට මෙතන ඉඳලා මෙතනට ගෙවිච්චොත් කරන්න වෙනවා. මෙතන ඉඳලා මෙතනට ආව කරන්න වෙනවා. මෙතන විභවය නම් මෙතන. ඒක ඔන්නවත් මතක තියාගන්න බහුවර්ණ ප්‍රශ්නයකට ඔබ උත්තර ලියනකොට හැම රූපයක්ම ලැබෙන්න ඕනේ. දැන් මේ විශේෂයේ මම ඉස්සෙල්ලා කිව්වාගේ අවසන් කරපිය පන්තියේදී ගොඩාක් වැඩ කෙරුවා පුතේ ඒකදී. උන්ට ලැබුණ ගොඩාක් කාලයක් විෂය නිර්දේශය මම දැනුත් යන්න ඔබටත් ඒ ප්‍රෝග්‍රෑම් එකමයි කරගෙන යන්නේ. මේ ආකාරයට නෝට් එක වෙනම යවලා කරගෙන ගිහින් ඔවුන් සම්බන්ධ වෙලා බොහෝ කාලයක් අපිත් සමග රැඳිලා හිටියේ. මුලදී පටන් ගත්ත ළමයි දැන් ගොඩක් පන්තිවල එහෙම වෙන්නේ නැහැ නේද? මුලදී පටන් ගත්ත ළමයි අවසන් වෙනකම්ම විශාල ප්‍රමාණයක් රැඳිලා හිටියා. ගොඩක් ප්‍රමාණයක්. හැලෙනා ඉන්නවනේ කොහෙත්නේ. හැලෙනා ඉන්නව අලුතෙන් ඉන්නේ. හැබැයි අන්තිම කාලේ මාස 6-7 තුලදී සමහර ළමයින්ට සිද්ධාන්ත ටික අවසන් කරුණා. ඊට පස්සේ රිවිෂන් ක්‍රමයට ආය මුළු විෂය නිර්දේශන පේපර්ස් අතුරින් සාකච්ඡා කෙරුවා. අවුරුදු 2006 ඉඳලා ඔය 5 ඉඳලා අවුරුදු 15 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කළා. බහුවර්ණ සහ විභව ස්පෙෂලි කතා කරලා ඔවුන්ට දෙන්න පුළුවන් සියලු උපදෙස් දීලා තමයි ඊ අවසන් කළේ. ඒ ඔබටත් ඒ දේ අරන් යන්න පුළුවන්. මේවල් යනකොට ඒ දරුවෝ මේ කමෙන්ට්ස් වල තිබිච්ච එක දෙයක් තමයි මේ දේවල් අපිට නැවෙනවා කියලා.
අනිත් පන්තිවල තියෙන්නේ නැති මම මගේ පන්ති ගැන මම කියන්නේ ඕන් කියන්නේ මේ පන්තිදී මේ කරපු දේවල් ඔබට පිළිතුරු ලියනකොට අපිට මැවුණා මේ කියපු දේවල් මෙහෙම දැක්කා කියලා. පාස් පේපර්ස් ලියනකොට. ඒක තමයි වෙන්න ඕනේ. දැන් මම මේ කිව්ව දේවල් අපි රූප මාධ්‍යයෙන් වටහා ගැනීමයි පාස් වෙන්නේ. රූපය වලට ගන්න. බලන්න පුතා මේ කියන්නේ මොකද්ද? සමවිභව පෘෂ්ඨයකින් සමවිභව පෘෂ්ඨයකට ආරෝපණයක් ගෙන යාමට කාර්යයක් කළ යුතු වේ. සමවිභව පෘෂ්ඨයකින් සමවිභව පෘෂ්ඨයට වචන දෙක. සමවිභව පෘෂ්ඨයක් තුළ ආරෝපණයක් ගෙන යාමට කාර්යයක් කළ යුතු නැත. එහෙනම් නොකයි වැදගත් වචන. හොඳයි දුවේ පුතේ එහෙනම් ඔය ටික තමයි අපි විද්‍යුත් ක්ෂේත්‍රවල අවසාන විදිහට අපි අද දවසේ කතා කරන්නේ. අද